සුබ දවසක් හැමෝටම. ඒතර දැන් මම දෛශිකවල පාර්ට් දෙකක් කරලා තියෙනවා. හරි. මම පාර්ට් හතරක් එක්ක දෛශික වාඩි ඉවර කරනවා කියලා. එතන මේ තුන්වෙනි පාර්ට් එක. හරි. ඒතකොට මෙහෙමයි. දැන් දෛශිකවල බහුතරයක් මම කියලා දුන්නා. හරි. ඒතකොට එතනදී මම කියලා දුන්නා අර අන්තර්ගතයේදී ඒකේ මම පිහිටුම් දෛශික කියලා දුන්නේ නැහැ. තව කියලා දුන්නේ නැහැ තිග්ගුණිතේ. හරි. අනිත් ඒවා බහුතරයක් මම කියලා අනිත් ඔක්කොම වගේ කියලා දුන්නා. හරි. ඒතකොට ඒකෙත් අර ඒකරේඛීය බව සමාන්තර බව දෙවෙනි වීඩියෝ එකේදී මම කියලා දුන්නා. ඒතකොට ඒක හොඳට බලා ගන්න එක අනිවාර්යෙන් එනවා. හරි. ඊට අමතරව දැන් මම ගන්නේ ගොඩක් වැදගත්. මේකෙන් පුළුවන් 90ක් විතර ගානක් ඉවර කරන්න. ඒතකොට ඉතුරු 110 තිග්ගුණිතේ. මම මේක හතරවෙනි වීඩියෝ එකේදී කරනවා ගන්නත් හදනවා. මේකේ ගණන් ගොඩක් හදනවා. බැලුම වීඩියෝ බලද්දී අන්තිමට දෙර ගණන් පොත් يعني ගණන් 6ක් 7ක් වගේ මම මේ පාඩමේ මේ ගණන් අදාළ කොටස අදාළ ගණන් ටික හදනවා. හරි. ඒතකොට මම තීරු දේශික ගැන කියලා දුන්නේ නැහැ. හරි. ඒ ලැම්ඩා මි ප්‍රමේය ගැන يعني මම කියන ප්‍රමේයයක් තියෙන ප්‍රමේය ගැන කියලා දුන්නේ නැහැ. හරි. ඊළඟට තිග්ගුණිතේ කියලා දුන්නේ නැහැ. අනිත් ටික කියලා දීලා තියෙනවා. ඒතකොට දැන් අද තිග්ගුණිතේ නැති ඉතුරු ඔක්කොම ටික කවර් කරනවා. හරි. තිග්ගුණිතේ වෙනම කියලා දෙන්නම්. ඒක වෙන විදිය කරේ. එන්න මේකට අමතරව වෙන විදිය ආකාරයකට යන ගණන් විදියක් තමයි තිග්ගුණිතේ. හරි. ඒක කියලා දෙනවා. එන්න පිහිටුම් දෛශික කියලා මාතෘකාව ලියන්න. පිහිටුම් දෛශික. දැන් මෙහෙම හරියට පිහිටුම් දෛශික කියන්නේ ඇත්තටම යම් කිසි පොයින්ට් එකක පිහිටුම යම් කිසි යම් කිසි ලක්ෂයකට සාපේක්ෂව ගන්න. හරි. අන්න ඒක තමයි පිහිටුම් දෛශික කියන්නේ. දැන් හිතන්නකෝ A B C D ලක්ෂ හතරක් තියෙනවා. මට ඕනේ D ලක්ෂයේ පිහිටුම C ලක්ෂයේ පිහිටුම D ලක්ෂයේ පිහිටුම ගන්න. හරි. يعني මෙයාට සාපේක්ෂව මෙයාගේ පිහිටුම් දිග. ඔන්නෝක තමයි පිහිටුම් දෛශික කියලා කියන්නේ. අතරම ගත්තොත් නරෝ මේක ලියුවට පස්සේ දැන් මම මේ නෝට් එක දෙන්නේ මේක ලියා ගන්න. හරි. මම මුලින්ම මේක ලියා ගන්නකො. අවකාශයේ පිහිටි මේක අඳින්න එපා. ඊට පස්සේ ලියා ගන්න අවකාශයේ පිහිටි ලක්ෂයක පිහිටුම. අවකාශයේ පිහිටි ලක්ෂයක පිහිටුම තවත් ලක්ෂයක් අනුබද්ධයෙන් විස්ථාපන දෛශිකයක් ලෙස විස්ථාපන දෛශිකයක් ලෙස ඉදිරිපත් කළ විට එය පිහිටුම් දෛශිකය ලෙස හඳුන්වයි. හරිද? ඒ කියනවා යම් කිසි ලක්ෂයක් තව ලක්ෂයකට සාපේක්ෂව ඉදිරිපත් කිරීම තමයි පිහිටුම් දෛශිකය කියලා කියන්නේ. තරුණුවක් දාලා ලියන්න පිහිටුම් දෛශිකයක් ඉදිරිපත් කරන්නේ යම් ලක්ෂයකට සාපේක්ෂවය. පිහිටුම් දෛශිකයක් ඉදිරිපත් කරන්නේ යම් ලක්ෂයකට සාපේක්ෂවය. එම පිහිටුම් දෛශිකයේ එය පිහිටුම් දෛශිකයේ මූලය ලෙස හඳුන්වනවා. එම ලක්ෂය එය පිහිටුම් දෛශිකයේ මූලය ලෙස හඳුන්වනවා. හරි. ඒක ලියාගෙන මේක ඇඳගෙන හරි. ඒ ලක්ෂය අනුබද්ධයෙන් B ගේ පිහිටුම් දෛශිකය AB කියලා. හරි. ඊට කියන්නේ ඒ ලක්ෂය අනුබද්ධයෙන් C ගේ පිහිටුම් දෛශිකය AC. ඒක ලියන්නේ මේක දන්නවා නේද? ලියන්න නෝට් එකක් ගිහින්. ඒ ලක්ෂය අනුබද්ධයෙන් B ගේ පිහිටුම් දෛශිකය AD. ඊපස්සේ B ලක්ෂය අනුබද්ධයෙන් B ලක්ෂය අනුබද්ධයෙන් A ගේ පිහිටුම් දෛශිකය BA. හරි. ඔයගේ ගොඩක් ලියන්න පුළුවන්. B ලක්ෂයෙන් C B ගේ B ලක්ෂය අනුබද්ධයෙන් D ගේ පිහිටුම් දෛශිකය BD. ඔය වගේ ගොඩක් ලියන්න පුළුවන්. හරි. මට ලියුරට නැහැ තේරුම තේරෙන්නේ නැතුව. තේරුම් ගන්න බැහැ නම් මොකද්ද මේ කියලා. හරි. මම ඒක දැන් ඊළඟට විස්තර කරනවා. මේක ලියා ගන්න ඕනේ. හරි. දැන් මොකද්ද මම පිහිටුම් දෛශිකය කියන එක විස්තර කරනවා. ආටිකල් ලියාගෙන මේක බලන්න ස්ටොප් කරගෙන බලන්න සෙන්සර් එක කියන්නේ ආයෙ පේජ් තේරෙන්නේ නැද පස්සට ගිහිල්ලා බලපන්. වැඩි කාලයක් කරා මම වීඩියෝ ලොක් කරන්නේ නැහැ. ඒකවා ලියා ගන්න වෙලාව පොඩ්ඩක් නවත්තලා ලියන්න. හරි. ඒකට මෙහෙමයි. දැන් පිහිටුම් දෛශිකය කිව්වම හිතන්න මොකද පිහිටුම් දෛශිකයක් ඕනේ. ඒක විස්ථාපන දෛශිකයක් කියලා කියන්නේ යම් කිසි ලක්ෂයකට සාපේක්ෂව. හිතන්නකෝ මෙන්න ඇත්තටම තියෙන තැටියක් මෙහෙම. තැටියක් කියන්නේ මොකක් හරි මොකක් හරි අපිට ඕනේ යාගේ ඉතින් මේ ඇන ගහලා නූල් වලින් ඇදලා බල දෙනවා. 5 නිව්ටන් බලයක් මේක දීලා තියෙනවා. මෙයාට නිකන් එහෙම හිතන්න හරි එහෙම නෙමෙයි එහෙම දෙන්න ඕනේ කියලා යන්නේ මම කියන්නේ. අර වලට තීරුම් ගන්න කොහොමද තැන් තැන් වල බල තියෙන්නේ කියලා. ඒතකොට මේ ඇනයක් ගහලා නූලකින් ඇදලා එයාට බලයක් දෙනවා 7 නිව්ටන්. මම ළඟ දෙන්න පුළුවන්. හරි. ඉතින් හිතන්නකො මෙතනින් දෙනවා 8 නිව්ටන්. හිතන්නකො මෙයා A මෙයා B මෙයා C. හරි. හිතන්නකො අපිට මෙයාව ගන්න ඕනේ මෙයා පොතට ගන්න ඕනේ.
හරි දුරවල් වලින්. මේක දුරවල් වෙනස්කම මොකෝ වෙන්නේ? අපිට මෙයාම දැන් මේ වස්තුවල මේ බල දුන්නම අධ්‍යයනය කරන්න ඕනේ යා කොහොමද වෙන්නේ කියලා. කියන්නේ මේ බල වලට අනුරූපව මේ වස්තු ගුණයක් තියෙනවද සමතුලිතද? ඒ හැමදේම අධ්‍යයනය කරන්න ඕනේ. මොකක්ද කරන්නේ? මෙයා පොතට ගන්න ඕනේ. පොතට ගන්න ගියාම මේ පොයින්ට් තියෙන දේ වැදගත් නේ. හරි ඒතර පොතට ගන්නේ කොහොමද? අපි කොයි හරි පොයින්ට් එකක් ගන්නවා. ඕ කියලා. හරි ඕ කියලා හරි බිංදුව හරි බිංදු බිංදු ලක්ෂය ගැන කණ්ඩායම් කතාලේ අන්න ඒ වගේ හරි ඕ කියන තනුව. ඒතර මම මේ පැත්ත එතන මේ අක්ෂය x කියලා ගන්නවා. මේ අක්ෂය වෙන y කියලා. මේක x මේක y කියලා මේක i මේක j කියලා ගත්තොත් අපිට පුළුවන් නේද i j ඇසුරෙන් මෙයාට සාපේක්ෂව මෙයාලගේ පිළිම දෙන්න. මැනගෙන මැනගෙන අපිට මෙයා පොතට ගන්න පුළුවන්. තේරෙනවද? එතකොට මෙයා හිතන්නෝ මේ 5යි මෙයා 3යි. මෙයා ඉතින් මෙතෙන්ට තියෙනවා සෙන්ටිමීටර වලින් ගත්තොත් ඉතින් මොන 8යි මෙයා 5යි. හරි ඔය වගේ මේ ඔක්කොම මාක් කරන්න පුළුවන්. ඒත් අපිට ලියන්න පුළුවන් O අනුපදයෙන්. දැන් මෙයාගේ O අනුපදයෙන් A ගේ පිහිටුම් රේෂිකය ඉතින් යාගේ ලක්ෂය කණ්ඩාංගයක් ඉදිරිය කොහොමද යන්නේ? 5 3 මේ අර්ථය කියන්නේ නේද? 5 3 කණ්ඩාංගයක් ඉදිරිය 5 3 අපිට දැයිශයක් ඉදිරිය 5යි ධන 3යි j ඔය වගේ b ලක්ෂය ලියන්න පුළුවන් c ලක්ෂය ලියන්න පුළුවන්. ඒකවල අපිට පොතට මේක ගන්න පුළුවන්. හරි අන්න ඒක තමයි පිළි දැයිශික වල අර විස්ථාපන දැයිශික පිළි දැයිශික වල අදත් තමයි වෙන්නේ නෝක. හරි ඊළඟට තව දෙයක් කියනවා. දැන් මේ පිළිතුරු මේක යනකොට බලයක් තියෙනවනේ. දැන් පොතට පිළිතුරු a b c ලක්ෂ්‍ය පිළිතුරු විතරක් අරන් මදීනේ. එතන තියෙන බලක් වැදගත් නේ. ඒතර බලය මොකද කරන්නේ? අපිට පුළුවන් මේ බලයක් මේ 7 නිව්ටන් කියන්නේ මොකද්ද? මෙහාටයි මේ පැත්තට විභේදනය කරන්න. එතකොට මොකක්ද වෙන්නේ? හිතන්න 7යි මෙයා අගයත් එක්ක අපි දන්නනේ කෝණේ මැන ගන්න පුළුවන් නේ. මේ දේවල් එක අපිට මේවා ගන්න පුළුවන්. මොන කෝණෙන්ද මේ බලය තියෙන්නේ ඔක්කොම මැනලා. එතකොට මේ ටික ගත්ත 7යි මෙතන මේක 45යි කියලා කෝණේ. එහෙනම් 7 බෙදීම මූල 2යි නිව්ටන් මෙහෙට එන්නේ නේ. 7යි cos 45. මෙතන එන්නේ. මේත් එකම 7 බෙදීම මූල 2යි නිව්ටන්. 7යි sin 45. හරි ඒක අපිට පුළුවන් මේ බලය ලියන්න. හරි හිතන්න OB දෙනවා මෙහෙම. OB B ගේ දීලුම් දැයිශිකේ දෙනවා. එතන 8යි ධන 5යි j. හරි ඊට පස්සේ දෙනවා B මත ක්‍රියා කරනවා කියනවා. 7යි මූල 2යි නිව්ටන් i ධන 7යි මූල 2යි 7 බෙදීම මූල 2යි නිව්ටන් දානවා j බලය. හරි ඒතර අපි දැනගන්න ඕනේ මෙයාගේ පිළිතුරු මාක් කරලා එයා මත මේ විදිහට බල දෙක මාක් කරගන්න. සමහර අය මොකක්ද දන්නවද කරන්නේ? මේක මෙන්න මේ ලක්ෂයට සාපේක්ෂව 7යි මූල දෙකක් මේ කොහොම ලක්ෂයක් විදිහට මම බහුතරයක් මම දැකලා නියම කරනවා. මට තේරෙන්නේ නැහැ කියලා එහෙම කරන්නේ. ඒතකොට ඒකතල බලපද්ධති ගාන්න ගියාම පාඩකට ගියාම මේ ගණන් තියෙනවා. අනිවාර්යෙන් එනවා. ඒතකොට ඒ ගණන් හදන හැටි මම කියලා දෙන්න Google ගන්න හැටි කෙටි ක්‍රම තියෙනවා. ඒ දේවල් එක ඒ පාඩම කරමු. මට නිකන් අයිඩියා එකක් දෙන්න ඕනේ. මොකද්ද පිළිතුරු දැයිශික? ඒතකොට මේ මත බලයක් ක්‍රියා කරනවා නම් ඒක කොහොමද මාක් කරන්න කියලා. හරි. එතකොට පිළිතුරුම දීලා පිළිවෙලි බලයක් දෙන්න. හරි. එතකොට ඒ විදිහට තමයි මේක පිළිතුරු දැයිශික අතරක් කරලා මේක ඇති දෙයක් ලොකු දෙයක් නෙමෙයි. උනට දැනගෙන ඉන්න පොඩ්ඩක් ඒ ගණන් ටිකම හදා ගන්න. ගණන් වල දෙන්නේ මෙහෙම අර වගුවක් දාලා. හරි මේක දෙන පිළිතුරුම බලය මම ගාන දෙන්නේ ඔහොම මෙතන දෙන 5යි ධන 4යි j මෙතන දෙන 7යි ධන 3යි j එකම i j දිශාවෙන් හේතුවම ඒක ලේසියෙන් එක පැත්තට වෙනගෙන එක පාට හදා ගන්න පුළුවන් ඉන්න හරි ඒක හිතන්න බෑ වැඩි හරි මේකේ ලක්ෂ්‍ය මේ තියෙනවා b දෙනවා මෙතන දෙන තව එකක් මෙතන දෙන තව එකක් අපි දැනගන්න මේ ලක්ෂ්‍යයේ මේ බලය මේ ලක්ෂ්‍යයේ මේ බලය ඒ විදිහට මාක් කරගන්න හරි මාක් කරගෙන ගන්න සමානලාට ඇඳලා ගන්න පුළුවන් නැත්නම් VG විදිහට හිතලා ගන්න පුළුවන්. ඒ ක්‍රම වලට තමයි කියන්නේ පිළිතුරු දැයිශික ලොකු බලපෑමක් දෙන්නේ විදිහට. හරි ඒතරම ඊළඟ කැලලට යනවා. දැන් මේක තේරුණා කියලා හිතනවා. හරි ඒතර සාපේක්ෂ වේගය ගත්තත් එහෙමයි. කියන මේ වගේ නැවක් 7යි 6 දෙන 5යි ගියේ. මේ නැවට සාපේක්ෂව එතන නෑ. සාපේක්ෂ වේගයට සාපේක්ෂයි දැන් මෙතනක් තියෙන ඕට සාපේක්ෂවනේ. දැන් ඒ දැයිශික එනවද? ඕට සාපේක්ෂව ඒගි. ඉතින් AD AB දැයිශික එනවද? A ට සාපේක්ෂව B දැයිශික. එතකොට A වල ඉඳන් කොච්චරක් දුරින්ද ඉන්නේ මෙයා? මෙහි ඉඳන් මෙතන 5 නම් A වල ඉඳන් ඉන්නවද? මෙහෙට 3ක් ගිහිල්ලා මෙහෙට 2ක් ගිහිල්ලා 5න් 3ක් කියන 2යිනේ. මෙහෙට 2යි මෙහෙට 3යි. එහෙම ලියන්නත් පුළුවන්. A ට සාපේක්ෂව B. එතකොට AB දැයිශික කියන්නේ මොකද්ද? 3යි ධන 2යි j. අන්න මේ විදිහට මේක යන්නේ. හරි. ඕනම ලක්ෂයට සාපේක්ෂව ලියන්න පුළුවන්. ඒක පිළිතුරු දැයිශිකෙන් හැමලෙම ඕකට සාපේක්ෂවද? එහෙම කියලා දෙයක් නෑ. යම්කිසි ලක්ෂයකට සාපේක්ෂව.
හරි දවල් ගන්න ගෙවල් වල ප්ලෑන් එක ඇන්දර පස්සේ ආයි මනින්න ගියාම ගෙදර ප්ලෑන් එක මයින් යම්සි පොයින්ට් එකක් තියෙනවා මයින් කරන කොන්ක්‍රීට් එකක් දාලා පොඩි අංගයල්ලක් තියෙන. ඒ කනුවට සාපේක්ෂව මේ උතුර බලලා උතුරු දිශාව බලනවා. ඒ බලලේ දිශාවත් හොයාගෙන ඒකට සාපේක්ෂව හැම එකම මයින්. අන්න ඒ පොයින්ට් එකක් තමයි ඕක කියන්නේ. හරි ඒ වැඩි හිතන්න ඒකට හිතන්නකොට අපිට යම්සි පොයින්ට් එකක් ඕනේ යම්සි දෙයකට සාපේක්ෂව තමයි හැම දෙයක්ම වෙන්නේ. හරි දුර හැමදේම ප්‍රවේගයට සාපේක්ෂව පොළොවට සාපේක්ෂ ප්‍රවේගය මේ කියන්නේ. ඒ හැමදේම සාපේක්ෂයි. ඒතර මෙතන විස්ථාපනය ගත්තා. යම් කිසි පොයින්ට් එකකට සාපේක්ෂව තමයි ඒක විස්ථාපනය ගන්න. හරි. ඉතින් ඒක මතක තියාගන්න යානේ ලියන්න ලැම්ඩා මියු ප්‍රමේය කියලා ලියන්න. මම දෙන නමක් හරි ලියන්න ලැම්ඩා මියු ප්‍රමේය. යම් කිසි මේ දැයිසික පාඩුවේ කියන ප්‍රමේයයක්. ලියන්න ලැම්ඩා මියු ප්‍රමේය. මම හැම වෙලේම අර්ථයක් ගන්න ලැම්ඩා මියු කියන ප්‍රමේයෙන් දානවා. මෙහෙම මේකෙන් තමයි මේ ඉන්නේ ලැම්ඩා මියු ප්‍රමේයෙන් තමයි ඉන්නේ. අන්න ඉන්න මේ මාතෘකාව දෙන්නේ ලැම්ඩා මියු ප්‍රමේය. ඒක ලැම්ඩා හා මියු කියන්නේ නියත දෙයක්. හරි. ලියන්න ලැම්ඩා ප්‍රමේය කියලා යටින් ලියන්න ප්‍රමේය කියලා අපා. අනේ යටින් ලියන්න ප්‍රමේය කියලා. හරි ලියන්නකො A හා B. A දෛශිකය හා B දෛශිකය. නිශ්ශුන්‍ය අසමාන්තර දෛශික දෙකක් පිට. හරි A හා B නිශ්ශුන්‍ය අසමාන්තර දෛශික දෙකක් පිට alpha A alpha වතාවක් A ධන B වතාවක් B හරි සමානයි අභිශූන්‍ය දෛශිකය නම්. හරි alpha සමානයි බිඳුව හා B සමානයි බිඳුව බව සාධනය කිරීම. ප්‍රමේයත් එක්කම තියෙන මේක තමයි වෙන්නේ. ඒ කියන්නේ මෙහෙම වෙනවා නම් alpha හා B බිඳුව වෙන්න ඕන. ඉතින් මම මේ සාධනය කරනවා. සාධනය කිරීමේ ලියා ගන්නවා. හරි. එතන මොකද්ද? A හා B නිශ්ශුන්‍ය අසමාන්තර දෛශික දෙකක් පිට. හරි. A හා B නිශ්ශුන්‍ය බිඳුව වෙන්නත් බෑ. ඒක අසමාන්තර වෙන්නත් ඕන. සමාන්තර වෙන්න බෑ. දැන් දෛශික දෙකක් පිට alpha A ගන්න B ට B සමානයි බිඳුව නම්. මෙහෙමනම් එහෙම වෙලා තියෙද්දි A හා B කියන එක නිශ්චුන්නත් වෙලා يعني අසමාන්තරත් වෙලා අසමාන්තරත් වෙලා තියෙනවා නම් එහෙම වෙලා තියෙද්දි මෙහෙම වෙන්නත් ඕන. කියන්නේ A හා B නිශ්චුන්න වෙන්නත් ඕන අසමාන්තර වෙන්නත් ඕනේ. මේ විදිහට තියෙන්නත් ඕනේ. alpha දාන B ට B සමානයි බිඳුව. නිශ්චුන් විදිහට තියෙනවා නම් يعني තියෙනවා නම් alpha බිඳුව හා B සමානයි බිඳුවයි කියලා ගන්න පුළුවන්. හරි මේක තමයි ප්‍රමේය. ඔය කිරීම කරනවා. ප්‍රූෆ් එක කරන ටිකක් ඒක අමුතුයි. ඒ හින්දා මම ඒක කරනවා. අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ඒක හරි. ඒ ප්‍රූෆ් එක තමයි අපිට දීලා තියෙන්නේ කියන්නේ මොකද්ද? A අසමානයි බිඳුවයි නේ. කියලා B අසමානයි බිඳුවයි. සමතර කියන A අසමාන්තරයි B. තව කියනවා alpha A ධන B ට B සමානයි බිඳුවයි කියලා දීලා තියෙනවා. මේක alpha B කියන්නේ මොකද්ද? නියත දෙයක්. අර ලැම්ඩා වගේ. අර ලැම්ඩින් ගුණ කරේ. අර මම කියලා දුන්නේ ලැම්ඩා කලින් වීඩියෝ කියලා දුන්න මතකද? AB සමානයි ලැම්ඩා වාරයක් BC වගේ නේ ලැම්ඩා කියන්නේ ඒ වගේ නියත මේ. alpha B කියන්නේ නියත. හරි. හරි. එතකොට දත්තේ දිනවද? E අසමානයි බිඳුවයි. B අසමානයි බිඳුවයි. A අසමාන්තරයි B. ඊට මේකත් මෙහෙම නෑ. alpha දන B ට B සමානයි බිඳුවයි කියලා දීලා දෙනවානේ. අපිට කියන්නේ ඒගොල්ලෝ කියන මෙහෙමනම් alpha සමානයි බිඳුවයි B සමානයි බිඳුවයි කියලානේ. අපි පෙන්නේ යන්නේ එහෙම වෙනවයි කියලා. ඒක ප්‍රමේය එහෙම වෙනවා. අපි මම දැන් ප්‍රූෆ් කරලා වෙනවනේ එහෙම වෙනවා කියලා. අපි මුලින් ගන්න එක සාමාන්‍ය විදිහට වෙනන්න බෑ. අපි මුලින් ගන්නවා alpha අසමානයි බිඳුවයි ගන්නෙමු. අපිට පෙන්නන්න කියලා දෙන බිඳුවයි කියන්නේ alpha. අපි ගන්නවා alpha අසමානයි බිඳුවයි කියලා. alpha අසමානයි බිඳුව නම් මොකෝ වෙන්නේ? alpha දන B ට B සමානයි බිඳුව දත්තේනේ. ඔහොම එනයි කියලා දීලා තියෙනවානේ. එහෙම වෙද්දි alpha සමානයි බිඳුවයි කියන්නේ අපිට පුළුවන් A දෛශික සමාන වෙනවා ඉන B ට බෙදීම alpha වාරය B. හරි. ඒතකොට මේවල මේක A සමානයි lambda වාරය B යන. මේක නියතයක් නේ. අපිට ලියන්න පුළුවන් A සමානයි lambda වාරය B. ආකාර ගනි. එම නිසා මොකක්ද වෙන්නේ? එම නිසා A සමාන්තරයි B මෙහෙම ගන්නවා නම් මොකක්ද කියන්නේ? A හා B සමාන්තරයි කියන්නේ. එහෙනම් A සමාන්තරයි B වේ. ඒතකොට දන්නවා අපිට දත්තේ තියෙන A අසමාන්තරයි B නිසා. නමුත් A අසමාන්තරයි B දත්තය. හරි. එන මොකක්ද වෙන්නේ? විසංවාදයේදී. අන්න විසංවාදයක් විදිහට නෑ උකරන්නේ. හරි. විසංවාදයේ කියලා
ඒ කියන්නේ මොකද්ද? ඒ නිසා උපකල්පනය වැරදිය. උපකල්පනය වැරදි කියන්නේ මොකද්ද? එම නිසා ඇල්ෆා සමානයි බිඳුව වේ. හරි මේ අපි ගත්ත උපකල්පනය වැරදි නේද? ඇල්ෆා සමානයි බිඳුව වෙන. ඒ ඇල්ෆා සමානයි බිඳුව නම් මොකෝ වෙන්නේ? මේක දැන්නේ. මෙයාගේ එස ලියන්න පුළුවන් ඇල්ෆා සමානයි බිඳුව නිසා. හරි ඇල්ෆා a දන බීට b සමානයි බිඳුව. එතකොට මෙතනට බිඳුව දැම්මම මෙයා බිඳුව වෙනවනේ. එහෙනම් එනවා බීට b සමානයි බිඳුව. එතකොට කියනවා බීට b කියන එක නිශ්චුන්න දේශයක් නේ. මෙයා බිඳුව වෙන්න නම් එක්ක බීට බිඳුව වෙන්න ඕනේ එක්ක b දේශිකේ බිඳුව වෙන්න ඕනේ. හරිද? එතකොට b දේශික අසමානයි බිඳුවයි කියලා දීලා තියෙනවා. නිශ්චුන්නයි කියලා දීලා තියෙනවා. එහෙනම් මොකෝ වෙන්නේ? එම නිසා b අසමානයි බිඳුව නිසා b ට සමානයි බිඳුව විය යුතුය. එකකින් එනවා ඇල්ෆා බිඳුවයි බීටා බිඳුවයි. දැන් මේක කරාම එනවා ඇල්ෆා සමානයි බිඳුවයි කියලා. හරිද? ඇල්ෆා සමානයි බිඳුව ආවට පස්සේ මෙයාට ආදේශ කරා වෙනවා. අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? බීටා සමානයි බිඳුව. b සමානයි බිඳුව කියනවා දත්තය. b සමානයි බිඳුව කියන දත්තය. එතකොට b සමානයි බිඳුව යුතුය කියලා එන්නේ. ඇල්ෆා සමානයි බිඳුවයි බීටා සමානයි බිඳුව. මේක ලියා ගන්න හරි. ආයෙත් මුලින්ම පොඩ්ඩක් බලාගෙන ආයෙ මේ විදිහටම ලියාගෙන එන්න. හරි හොඳ මේක ඔප්පු කරන්න. ඒක ඔප්පු කරන්න කියන්නේ මේක ඇත්ත කතාවයි ඕනේ. මේක ඔප්පු කිරීමේ භාවිතයක් අහන්නේ නැහැ. මම මේ කියලා දුන්නේ ඇහුවොතින් හදිසියෙ කවුරු හරි ඇහුවොත් හරි කොහොමද වෙන්නේ කියලා ඔයාලට කියන්න. හරි. ඒක මෙහෙමයි. දෛශිකයක් තියෙනවා. එයා බිඳුව වෙන්නේ නැහැ. දෛශික දෙකයි හැරි තුනක් වෙන්න බෑ දෙකයි. හරි දෙකක් තියෙනවා. අනිවාර්යෙන් දෙකට විතරයි මේක සත්‍ය වෙන්නේ. මම පෙන්නනම් ඔප්පු ගානවා කියලා දෙන්නම් මේක ඇත්ත ස්වරූපය. හරි. ඒතර මෙයා බිඳුව වෙන්න ඕනේ. මෙයා බිඳුව අසමාන වෙන්න ඕනේ. මෙහෙමනම් අනිවාර්යයෙන්ම ඇල්ෆා බිඳුවයි බීටා බිඳුවයි කියලා එනවා. හරිද? මෙන්න මෙහෙම ඇත්ත කතාව. හරි. හරි දැන් හිතන්නකෝ. හරි මෙන්න මේක ඇත්ත කතාව වගේ. හරි හිතන්නකෝ දෛශික දෙකක් තියෙන A. හරි මේක A. තව එකක් තියෙන B. මෙහෙම හරි. ඇල්ෆා කියන්නේ මොකද්ද? ඇල්ෆා කියන්නේ මොකද්ද? මෙයා යම් කිසි එකකින් ගුණ කරලා ධන බීට b කියන්නේ මෙයා යම් කිසි එකකින් ගුණ කරලා මෙයා බිඳුව වෙන්න ඕනේ. හරිද? දැන් තේරෙනවද? මෙයා යම් කිසි ගුණ කරලා නැහැ ඇල්ෆා a. බීට b කියන්නේ මෙයා යම් කිසි එකකින් ගුණ කරලා නියතයකින්. හරි එතකොට බිඳුව හිතන්නකෝ නිකන් හිතන්නකෝ a හා b කියන එක. මෙහෙම a මේ දෙන්න එකයි කියලා ගන්නකො ඇල්ෆා එකයි බීට එකයි කියලා. හරි ඇල්ෆා එකයි බීටා එකයි කියනකොට a ධන b නේ එකම වෙන්නේ එතකොට. එතකොට මේක a මේක b. හරි මේ විදිහට තාම හරි b. අනිවාර්යෙන් බලන්න මොකක්ද වෙන්නේ? නිශ්චයෙන් එන්න පුළුවන්ද? දැන් අසමාන්තර දෛශික දෙකක් එක්කව කරොත් කවදාකවත් බිඳුව වෙනවද? දෙකක් කවදාකවත් ඉන්නේ බෑ සමාන්තර දෙකක් එක්කව කරොත් බිඳුව කරගන්න පුළුවන්. ඒක මොකද? මෙයාගෙන් මෙයා දින වෙලා අඩු වෙන්න පුළුවන්. ඒත් කවදාකවත් අසමාන්තර දෛශික දෙකක් එකතු කරලා බිඳුව වෙනවද? අනිවාර්යෙන්ම ස්ථනක් එනවනේ මේ. අනිවාර්යෙන්ම බිඳුව වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද වෙන්න ඕන? අසමාන්තර දේශයක් එකව කරලා බිඳුව වෙන්න නම් මෙයා බිඳුව කරලා මෙයා බිඳුව කරන්න ඕනේ. මේ සම්පූර්ණ කැලේ බිඳුව කරන්න ඕනේ. ඊනවදට මෙයා බිඳුව කරලා මේ කැලේ බිඳුව කරන්න ඕනේ. අන්න ඔක තමයි තියරිය. ඒ කියන්නේ මොකක්ද වෙන්නේ? අපි මෙහෙම අරගෙන බිඳුවයි කියලා આવොත් ඒ හා B අසමාන්තරයි කියලා දන්නවා. හරිද? ඒ දෙන්නේ එකව කරාම මේ විදිහට ගුණ කරලා එකව කරාම බිඳුව වෙනවා කියලා දන්නවා. එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ? අනිවාර්යෙන් මෙයා බිඳුව කරලා මෙයා බිඳුව වෙලා මෙයා බිඳුව කරලා මෙයා බිඳුවනොත් විතරයි බිඳුව වෙන්නේ. දෛශික දෙකක් න 3ක් આવොත් 3ක් આવොත් කියන්න බෑ. ඇයි? දෛශික 3ක් එකව කරගෙන බිඳුව කරන්න පුළුවන් බලන්න. මේ වගේ දේවල් පොඩි දේවල් වලින් තේරුම් ගත්තා නම් ඕන තැනක කරන්න පුළුවන්. දෛශික 3ක් බැලුවා. මේ දෛශික දෙකක් එකව කරොත් නෙමෙයි A ධන B. ඊළඟ C කියලා තව එකක් තියෙනවා කියලා. එයා එකව කරොත් බිඳුව ගන්න බැරිද? බිඳුව ගන්න පුළුවන් C කියන එකේ යම්කිසි ගුණාකාරයෙන් වැඩි කරලා A කියන එකේ යම්කිසි ගුණාකාරයෙන් වැඩි කරලා මේ තුන් දෙනා එකව කරන්න බැරි කියලා ගන්න පුළුවන්. දෛශික 3කට ගැලපෙන්නේ නැහැ. දෛශික 2කට විතරයි. හරි හොඳට තේරුණා දෛශික 2කට විතරයි මේක වළංගු වෙන්නේ. A B. ඒක නිශ්චුන්‍ය වෙන්නත් ඕනේ. නිශ්චුන්‍ය කියන්නේ මේ දෙන්න බිඳුව නොතින් මේ බිඳුව කරන්න පුළුවන්. හරිද? ඒක දෙවලක් කියන්න මෙයා බිඳුව කරලා එහෙම එක විදිහට හිතන්න පුළුවන්. හරිද? එහෙම හිතන්න එපා. මේ දෙන්න අපිට ගානක දෙන්න එහා B දෛශිකයක් අපි තෝරගත්තොත් ඒ අනිවාර්යයෙන්ම නිශ්චුන්‍යයි අසමාන්තරයි කියලා දීලා තියෙනවා.
ඒතර දාන්න මේ වගේ දෙකක්. මේ වගේ ඉන්නේ නේ. ඒවා එක බිඳුව ගන්න අනිවාර්යයෙන්ම මෙයයි එයාගේ ගුණිත දෙක ඇල්ෆා බීටා කියන එක බිඳුව විය යුතුමයි. මොකදයි නියම අර්ථ දැක්වීම. ඒක දැනගෙන ඔප්පු වීම පුළුවන් වෙනතොට ගානක් කරන්න ගියාම මේක භාවිතා කරගන්න පුළුවන් වෙන්න ඕන. හරි ඉස්සර දැන් ගණන් හදනවා. හරි ඒතර ගානක් ලියා ගන්නකො. දෛශික පළවෙනි ගාන දෛශික ක්‍රම මගින් සමාන්තරාශ්‍රයක විකර්ණ සමච්ඡේදනීය බව පෙන්වීම. හරි දැන් ගණන් වලදී නම් මේකේ ලැම්ඩා මියු කියන්නේ මොකක්ද? අර මම ගත්තේ ලැම්ඩා ප්‍රමේය කියලා. ඇයි මම එහෙම ගත්තේ? ඒතර අර බිඳුව කරන්න ගියම මොනවද හිතන්නේ? ගානක් දැක්කම කොහොමද කරන්නේ? මේ ටික කියලා දෙන්නේ. ඒක අර තියරි. තියරි ගත්තම පස්සේ දාන කියලා දුන්නාට පස්සේ වලින් අවබෝධයක් ගත්තම කීරි බලද්දි මොකෝ වෙන්නේ? ඒක තවත් හොඳට පුළුවන් වෙනවා. තියරි පුළුවන් වෙනවා කරන්න පුළුවන්. ගණන් වලින් තමයි තියරි හොඳට අවබෝධ කරගන්න පුළුවන්. අවබෝධ කරගන්න පුළුවන්. ඒතර ගණන්නේ තියරි දෙකම යන්න ඕනේ. හරි මම දැන් සම්පූර්ණයෙන්ම ගණන් හදන්නේ. මේ ටිකේ නම් ගණන් හදන්නේ. ලියා ගන්නවා පළවෙනි ගාන දෛශික ක්‍රම මගින්. දෛශික ක්‍රම මගින් ඒක ටියුට් එකේ නෑ හරි. දෛශික ක්‍රම මගින් සමාන්තරාශ්‍රයක විකර්ණ සමච්ඡේදනීය බව පෙන්වීම. දෛශික ක්‍රම මගින් සමාන්තරාශ්‍රයක විකර්ණ සමච්ඡේදනීය වන බව පෙන්වීම. හරි. ඒතර අපි දන්නවා සමාන්තරාශ්‍රයක් යන ගන්න. හරි. හරි සමාන්තරාශ්‍රයක් ඇඳ ගන්න. හරි දැන් අපි දන්නවා මේ බලන්න පොතක ඇඳගත්ත සමාන්තරාශ්‍රයක්. හරි. ඔයාලට දෙනවා මේකේ දෛශික ගන්නේ කොහොමද කියලා. හරි සමාන්තරාශ්‍රයක් කොහොම අනිවාර්යයෙන් මේ පාද දෙක මේ විදිහට තියෙන්නේ එක්ක ත්‍රිකෝණාශ්‍රයකට ඕනේ සමාන්තරාශ්‍රයකට සාමාන්‍ය දෙයක් ගන්න මෙහෙම. ඊට පස්සේ මම මෙයාට A දා ගන්නවා. මෙයාට B දා ගන්නවා. අපිට දත්ත මොකුත් දීලා තියෙනනේ ගානේ. මුකුත් දීලා නැහැ නේ. දෛශික ක්‍රම මගින් සමාන්තරාශ්‍රය විකර්ණ සමච්ඡේදින බව පෙන්වන්න. හරි. ඒත් අපි දැනගන්න ඕනේ අපිට මෙයාගේ කොන් ටික බීරුම් දෛශිකයක් ඉදිරියට යන්න බැරි. මේ සමාන්තරාශ්‍රය පොතේ යන්නම පොතේ යම් පොයින්ට් දින මේ හිතන්න මෙතනම නේද? මේ පොයින්ට් එක. මෙතන තමයි මේ පොයින්ට් එක. මෙතන තමයි මේ බෝඩ් එකේ පිළිගන්නකො. එතකොට A ට සාපේක්ෂව B ගේ බීරුම් දෛශික මොකක්ද යන්නේ? දෛශිකයක් ඉදිරියට ලියන්න පුළුවන්. මම ඉතින් A ට සාපේක්ෂව B AB ලියන්නේ නේද? මම A දා ගන්න මේකට. මම මෙතන A දා ගන්නවා. මෙතනට O දා ගන්න. අවුලක් නැහැ. O A B C හරි. මම මෙයාට A කියලා දා ගන්න. ඇයි ඒ? දැන් මට ඕනේ මේ ගානෙකින් මට ඕනේ සමාන්තරාශ්‍රයේ විකර්ණ සමච්ඡේදිනය කියලා පෙන්නන්න. එක ටික අනුපාතයෙන් බෙදෙනවා කියලා පෙන්වන්න ඕනේ. හරිද? දැන් හිතන්නකෝ ඔයා ගන්නවා මෙයාට මේ අනුපාතය ගන්න නම් කොහොමද තියෙන්නේ මොකද මේක P කියලා. මට OP දෛශික සමානයි මොකද ලැම්ඩා වාරයක් PC කියලා ලියාගත්තා නම් OP ට PC ගන්න පුළුවන් නේ ලැම්ඩා සුනේ. ඊට මගෙන් OP ට PC ගන්න පුළුවන්. ඒතකොට මට මෙයාගේ OP ට PC අනුපාතය දැන් මේක එකට එක අනුපාතයෙන් ඉන්න ඕන නම් OP PC සමාන වෙන්න ඕනේ. ගානේ යන කලින් හිතන්න අපිට කියලා දිනවද විකර්ණ සමච්ඡේදනය නෑ කියලා පෙන්නන්න. විකර්ණ දෙක සමච්ඡේදනය කියලා පෙන්නන්න. දෛශික ඉදිරිය යනවා. OP දෛශිකයයි PC දෛශිකේ නීතියට පෙන්න ගන්න පුළුවන් නම් මේ පෙන්නන්න අනිවාර්යෙන් පුළුවන්. ඇයි ඒ OP PC සමාන්තරයි. ඒක රේඛීයයි. ඒ ඔක්කොම වෙනවා මෙතන. මේ සමාන්තරයි ඒක රේඛීය කියන තුනම තියෙනවා. මොකද අනුපාත ඉන්නේ ඒක රේඛීය තුනක විතරයිනේ. මේ වගේ අනුපාත ගන්නද? එහෙම ගන්න නැහැ නේ OP ට PC එහෙම කියනවා ඩිසරි. OP ට PC අනිවාර්යයෙන්ම ඒක රේඛීය වෙන්නත් ඕනේ. ඔය ටික තියෙන්නේ මේ වගේ ආකාරය අනිවාර්යයෙන්ම අපිට හදා ගන්න පුළුවන් කියලා තේරෙන්න ඕන. අනික අනුපාත ගන්න කොහොමද මේ ආකාරයක් අනිවාර්යයෙන්ම ගන්න ඕන. හරි? ඒකට OP PC. ඒක මට OP ට PC එන්න ඕනේ එකට එකයි කියලා නේද? ඇයි මෙයා සමාන්තරාශ්‍රය මොකද කියන්නේ සමච්ඡේදනය කියලා තියෙන්නේ. සමච්ඡේදනය මොකද? එකට එක අනුපාතය. එන OP සමානයි PC කියලා එන්න ඕනේ. හරි අපි උත්තරේ දැනගෙන යන්නේ. ඒක ලැම්ඩා වලට එන්න ඕන අගේ එකයි. හරි ඉතින් ගන්න ගියාම හරි හිතන්නකෝ දැන් OP ට PC ගන්න ගියාම මම OP දෛශිකය ලියනවා. මම AB දාගන්න හේතුව ලැම්ඩා විප්‍රමේ දාන්නේ. මම ඊට කලින් කියනවා කොහොමද කියලා මේ හිතන්නේ. OP දෛශිකය ගන්න ගියාම දැන් OP ලියන්න ගියාම කොහෙන්ද? OP සමාන වෙනවා OA දන්න OA දන්න AB ට. OA නම් හරි. AB දන්නවද? AB දන්නේ නෑනේ. AB දන්නේ නැහැ කියනවාද? මෙතන බලන්න මේ පොයින්ට් එක දන්නෙත් නෑ. අපි නිශ්චිතව මේ P කියන පොයින්ට් එකට දෛශිකයක් තියෙනවා. OP දෛශිකේ එහා වියසුරින් නෑනේ. එහෙනම් P දෛශිකය දන්නෙත් නෑ. මෙයාගේ අනුපාත දෙක දන්නේ නෑ. එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ? අපිට P දෛශිකය දන්නවා නම් මේ අනුපාත දෙක නිකම්ම වන්න පුළුවන්. ඇයි OP දෛශිකය දන්නවා නම්
අපිට අනිවාර්යෙන් p මේ පොයින්ට් එක ගන්නවා නම් හරියට ad ඇසුරෙන් අපිට මේ අනුපාත දෙක ගන්න පුළුවන් මේ අනුපාත දෙක ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙනවද මේ පොයින්ට් එක දන්නෙත් නැහැ. මේ තැනක් හොයාගන්න බැරි. මේ පොයින්ට් එක දන්නෙත් නැහැ. අනුපාත දන්නෙත් නැහැ. අනුපාත දන්නවා නම් p පොයින්ට් එක හොයාගත්තයි. p දන්නවා නම් අනුපාත හොයාගත්තයි. දැන් මෙතන මුකුත්ම නැහැ. ඒකට තීරණය කරගන්න ඕනේ මෙතන මුකුත්ම නැහැ කියන මොකද්ද? අනිවාර්යෙන්ම මම දැන් මේ කියලා දෙන ලැම්බඩා ප්‍රමේයයෙන් තමයි යන්න ඕනේ. හරිද? ඒක මොකද්ද කරන්නේ? මම ඒකින් හිතා ගන්නවා මට මේ ක්‍රමෙන් තමයි දැන් යන්න වෙලා තියෙන්නේ. හේතුව OP ට PC ගන්න P ලක්ෂයේ මොකද්ද දන්නේ නැත්තේ? P ටම දන්නේ නැහැ. අනුපාත දන්නේ නැහැ. මුකුත් දන්නේ නැහැ. මේ අනුපාත දන්නවා නම් එක්කම නැහැ. ඒවා මුකුත් දන්නේ නැහැ. මෙතන තනිකරම නිකම් පොයින්ට් එකක් විතරයි. හරිද? ඒක අපිට මොකද්ද ලැම්බඩා ප්‍රමේය දාන්න යනවා නම් නිශ්චුන්‍ය අසමාන්තර රේඛිය දෙයක් ඕනේ. හරි? මම දන්නවා මේ දෙන්න අසමාන්තර එක සමාන්තර රාශියක මේ දෙන්න විතරයි සමාන්තර වෙන්නේ. අනිත් දෙන්න මේ දෙන්න ගත්තොත් ඒක සමාන්තරයි. අනික නිශ්චුන්‍යයි. නිශ්චුන්‍ය කියලා පේනවනේ සමාන්තර රාශියක් නේද? නිශ්චුන්‍ය කියලා පේනවනේ. තේරෙනවනේ ඒකනේ. නිශ්චුන්‍ය අසමාන්තර රාශිය දෙයක් හරි බලන්න ගන්න හැටි. නිශ්චුන්‍යයි අසමාන්තරයි. ඒතර මේ දෙක අල්ලගෙන මට පුළුවන් නම් මේ p ට සමීකරණ ලියලා ලැම්බඩා මියු කියලා මම අරගෙන ගන්න හදනවා. ඒක කොහොමද කරන්නේ? දැන් මම දන්නවා හිතන්න ඇල්ෆා a දන්න බීටා b සමානයි බිඳුව කියන එකේ මට කියලා දැනෙන්නේ අන්තිමට ඇල්ෆා සමානයි බිඳුවයි බීටා සමානයි බිඳුවයි කියලා. මෙහෙම ආවොත් ඒතකොට හිතන්න ඇල්ෆා වල තියෙන මේ ඇල්ෆා කියලා එන්නේ නැහැ හිතන්න 1 දින 2 ලැම්බඩා ගන්න මියු ඔනවා කියලා දාන්න සමානයි බිඳුවයි. මෙතන එනවා බීටා වලට එනවා නැත්තේ 1 ධන 2 බීටා ධන 3 මියු සමානයි බිඳුවයි කියලා. ඒත් අපි දන්නවා නොදන්නා මේ බිඳුවට සමීකරණ දෙකක් තියෙනවා. නොදන්නා පද දෙකක් තියෙනවා. මොකද්ද? ලැම්බඩා මියු කියලා නොදන්නා පද දෙකක් තියෙනවා. සමීකරණ දෙකක් තියෙනවා. අපිට මෙහෙම කරා වෙනවනේ මේ අල්ෆා බිඳුව බීටා බිඳුව කියන සමීකරණ දෙකක් තියෙනවා. මේ දෙක ඇතුලින් අපිට පුළුවන් නොදන්නා පද දෙකක් හොයන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? නොදන්නා පද දෙකක් අපිට මේකට ගන්න පුළුවන්. ඒ නොදන්නා පද දෙකක් හොයන්න පුළුවන් කියන්නේ මොකද්ද? නොදන්නා පද දෙකක් මේකට ගන්න පුළුවන්. හරිද? ඒ හිතම නොදන්නා පද දෙකක් ගන්න පුළුවන් කියලා දන්න හින්දා මම මොකද කරන්නේ? මේ විදිහට හදාගෙන යනවා. කොහොමද කරන්නේ? මට ඕනේ OP ට PC නේ. ඉතින් මම OP දැයිශේ ගන්නවා. OP ලියන්න පුළුවන් මට. OC ඇතුලේ. ලැම්බඩා වාරයක් OC මම මේ කෙටියෙන්ම කියලා දෙන්නේ නොදන්නා අයට මේක දැන් ගොඩක් අයට බැරි. හරිද? ඒ හින්දා මේ කියලා දෙන්නේ OP දැයිශේ කියලා ලියන්න පුළුවන් ලැම්බඩා වාරයක් OC. ඒ කියන්නේ මොකද්ද? OC කියන OC කියන දැයිශිකයෙන් යම් කොටසක් නේද OP කියන්නේ. හරි දැන් මට ලැම්බඩා වා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ මොකද්ද? මෙයාට මෙයා අනුපාත වෙනව නේද? තේරුණා වගේ දැන් නොදන්නා පදයක් ගත්තා. දැන් මම මෙයාව ගන්න යන්නේ. ඒක හොයන එකෙන් මට කිසිම අනුපාතයක් එන උත්තරේ එනවා. හරි? OP. OP සමානයි ලැම්බඩා වාරයක් OC. දැන් මට OP කියන එක මේ ලැම්බඩා OC කියන එක ABS වලින් ලියන්න බෑ. හරිද? OC කියන්නේ මොකද්ද? OC කියන්නේ OA ධන AC. හරි OA කියන්නේ මොකද්ද? A දැයිශිකය. අපි දන්නවා සමාන්තර රාශියක මේ පාදය මොකද්ද? සමාන්තරයි සමානයි. එහෙනම් මේ B නම් මෙය Bම තමයි. හරි? එහෙනම් A ධන B OP. හරි දැන් අපි OP දන්නේ නැහැනේ. නේ? දැන් අපි OP දන්නේ නැහැ. ඒතර මෙහෙම තියෙනවා OP දන්නේ. මම ආයෙත් OP කියන එකට තව එකක් ලියා ගන්නවා AB ඇතුලේ. බලන්න. මම ආයෙත් OP ගන්නවා. දැන් මම ගත්තේ OP මෙහෙමනේ ලැම්බඩා වාරයක් AC මේ අනුපාතයෙන් ගත්තේ ලැම්බඩා දාලා. දැන් මම මේ පැත්තෙන් ඇවිල්ලා මෙයාට ලැම්බඩා දාලා ගන්න. මියු දාලා ගන්න. OA දන්න OP එකයි OA දන්න. AP. OA කියන්නේ A. මට AP ලියන්න පුළුවන් නේද? මියු වාරයක් AD කියලා. අයියේ AD හා AP සමාන්තරයි. ඒක මෙයා වගේ යම් ශූන්‍ය භාගයක් හරි මම පරි කොටසක් තමයි AP කියන්නේ. AD ගෙන් යම් කිසි කොටසක් තමයි AB ගෙන්. හරි? AB. AB ගෙන් යම් කිසි කොටසක් තමයි AP කියන්නේ. එතකොට මට AP ලියන්න පුළුවන් mu වාරයක් AB. එතකොට A දන්න mu වාරයක් AB ලියන්න පුළුවන් AO දන්න OB. හරි? A දන්න mu වාරයක් AO කියන්නේ මොකද්ද? ඍණ OA. දන්න OB. ඒ දන්න mu වාරයක් ඍණ OA කියන්නේ ඍණ A දන්න B. මෙයත් OP මෙයත් OP. දැන් මට මේ දෙක සමාන කර දෙන්න. මෙයා එක දානවා. මෙයා
දෙක දාන්න. එක හා දෙකෙන් OP සමානයි OP. ඒ දන්න mu වාරයක් sorry lambda වාරයක්. මෙතන තියෙන ගේම් lambda වාරය. lambda වාරයක් ඒ දන්න B සමාන වෙනවා ඒ දන්න mu වාරයක් B ඍණ T. හරිද? මේ තේරෙනවද කරපු දේ බලන්න මේක මම ගාන කිව්වොත් තමයි මට තේරුම් ගන්න පුළුවන් මොකක්ද වෙන්නේ කියලා. හරි. මම මොකද්ද කරේ? මට P ලක්ෂය දන්නේ නැහැ. P ලක්ෂය දන්නේ නැහැ. මෙයාගේ අනුපාත මුකුත් දන්නේ නැහැ. ඒක මම දන්නවා. මේක ගන්න මට වෙන ක්‍රමයක් නැහැ. කරන්න තියෙන මොකද්ද? lambda mu ප්‍රමේය. හරිද? ඒ අයියේ මේ ගාන හදනකොට ඔයාලා තේරුම් ගන්න ඕන මොනවද මට ගන්න පුළුවන් කියලා. මට නොදන්නා පද දෙකක් ගන්න පුළුවන්. අයියේ මම කලින් කිව්වා alpha සමානයි බිඳුවයි b සමානයි බිඳුවයි කියලා දැම්මම මට සමීකරණ දෙයක් එනවා. සමීකරණ දෙයක් නේ නොදන්නා පද දෙයක් හොයාගන්න පුළුවන්. එහෙනම් මම දන්නවා මෙයාගේ OP කියන එක නේ ඕනේ දැන් මට OP ට PC නේ ඕනේ. එහෙනම් OP හරි මේ දෙන්නක අනුපාත ඕනේ මට. OP ගන්න ගියාම කෙලින් ගන්න බෑනේ. මම කරන්නේ A හා B වශයෙන් ලියන්න නම් AC OC ට යන්න ඕනේ මුලින්. ඊළඟට OP ලියනවා OC ඇතුලේ. OC ලියනවා A හා B ඇතුලේ. ඒක දැන් මේ කරේ. ඒතර OC ඇතුලෙන් OP ලියන්න ගියාම lambda කියලා දාන්න වෙනවා. ඒ lambda හෙව්වොත් මට උත්තරේ එකපාරටම මෙයාගේ අනුපාතය ගන්න පුළුවන්. හරිද? ඒ හින්දා ඒ විදිහට ඒක ලිව්වා. ඊට පස්සේ මම දන්නවා OP ට සමාන තව එකක් ලියන්න ඕනේ. ඇයි මට OP තියාගෙන යන්න බෑ. A හා B ඇතුලේ මේ විදිහට වෙන්න ඕනේ. හරි. ඒ හින්දා OP එක තව එකක් ලියනවා. OP සමානයි O A මාර්ගෙ යන්න බෑනේ. වෙන මාර්ගයක යනවා. O A දන්න AP. මේ ලිව්වේ. AP ලියන්න ගියාම මට AP ලියන්න බෑ නිකන්. මට දැන් A හරි AB නේද දැන් මට AB ඇතුලේ ලියන්න ඕනේ. OA නම් A කියලා එනවා. AP ලියා ගන්නත් ඕනේ AB ඇතුලේ. හරි. AB ඇතුලේ ලියා ගන්න ගියාම AB ඇතුලේ ලියන OP ලියන්න පුළුවන් mu වාරයක් AB. mu දන්නෙත් නැහැ. ඒ අවුලක් නැහැ. නොදන්නා පද දෙයක් මට ගන්න පුළුවන් කියලා මම දන්නවා. ඒ හින්දා mu කියලා ගන්න බයි නේද? AD කියන්නේ AO දන OB. ඍණ OA දන OB මේකෙන් එනවා මේක. දැන් දෙකම වලින් OP ට OP ට හරි. වෙන ඒක ලියන්න යන්න බෑ. එකම දේ ලියන්න. ඒක අවස්ථාවනෝ තේරුම් ගන්න පුළුවන්. හරි OP ට OP ලියුවා. දැන් දෙක සමානයි නේද? මෙයා මේ විදිහට ආදේශ කරනවා. හරි. දැන් මට ඒ දන B මම ඔක්කොම එක පැත්තට ගේනවා. A ටික එක පැත්තකට ගේනවා. B ටිකත් ඒ පැත්තටම ගේනවා. හරි. ඊට මෙතනින් lambda තියෙනවා. මෙතනින් ඍණ එකක් එනවා. අතනින් එනවා ධන mu. හරි. මෙතනින් එනවා B වලට එනවා lambda ඍණ mu. හරි මට අට ලියන්න පුළුවන් බලන්න. alpha A ධන B ට B සමානයි බිඳු ආකාර ගන්නවනේ. එක දත්නේ එකක් හරි. ඊළඟට කියන්න පුළුවන් A අසමානයි බිඳුවයි B අසමානයි බිඳුවයි. A අසමාන්තරයි B. ඔය ලියන්න පුළුවන් මේක අපි දන්නවා මේකෙන් A දත්ත ටික තියෙනවා. A අසමානයි බිඳුව B අසමානයි බිඳුව A අසමාන්තරයි B. ඒතර ඊට අමතරව මෙහෙම එකක් තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් alpha A ධන B ට B සමානයි බිඳුව ආකාර ගනි. එම නිසා alpha සමානයි බිඳුවයි B ට සමානයි බිඳුව. එතන මේක alpha මේක beta. alpha කියන්නේ මොකද්ද? lambda ඍණ 1 ධන mu සමානයි බිඳුවයි. lambda ඍණ mu සමානයි බිඳුවයි. හරි. එතකොට එනවා මෙතනින් lambda සමානයි mu. මෙතනින් එනවා lambda ධන mu සමානයි 1යි. හරි. දැන් මෙතනින් දැම්මම වෙනවා 2යි mu සමානයි 1යි. දැන් එනවා mu සමානයි භාගයයි. mu සමානයි භාගය කියන්නේ මොකද්ද? lambda භාගයනේ. නේ? lambda භාගය. ඒතර lambda සමානයි mu සමානයි භාගය. හරිද? දැන් මම ඔය කැටි අනුපාතය ඉන්න ඕනේ. මේක භාගය. ඒ කියන්නේ මොකද්ද? අපි ගත්තේ OP සමානයි lambda වලයි OC. මෙතන මේක තමයි භාගය. OP කියන්නේ OC ගෙන් භාගය. කියන්නේ මොකද්ද? එක ටික අනුපාතයෙන් OP කියන්නේ එහෙම ගත්ත මේක භාගය කියන්නේ OP OC ගෙන් භාගය. හරි. එතකොට ඒක හරි. මෙතනින් මේකත් වෙනවා. mu කියන්නේ භාගයක් නේ. mu වලට තමයි භාගයක්. අපි ගත්ත මොකද්ද? AP. AP කියන්නේ AB ගෙන් භාගය. කියන මේකත් එකට එක. දෙක පෙන්වන්න ඕන. කොහොමද වෙන්නේ මේක මකනවා. හරි. එතකොට අපිට කලින් ගත්ත අපි OP සමානයි
ලැම්ඩා වාරයක් OC. අපි දන්නවා ලැම්ඩා භාගය කියලා. නේ OC. හරි මට ඕනේ OP PC අතර අනුපාතය එකට එකයි කියලා වෙන්න ඕන හරියට. මම කරන්නේ මෙයාගේ මාපාංග ගන්න. ඇයි දුරවල අතර අනුපාතයක් නෙවෙයි නේද විශාල අතර අනුපාතයක් ගන්න. එතන මම එයා ලියලා නිකන් OP ලියලා. හරිද? OC දැසියේ මාපාංග. මම OC කියලා ලියනවා. හරි දුරක් නේ. හරි. OP. OC කියන්නේ මොකද්ද? OP දන්න. OC කියන්න පුළුවන් මේ දුර සමාන OP දන්න PC ගේ දුරවල් දෙක එකතුවට. OP දන්න PC දෙකෙන් වැඩි කරාම 2යි OP සමානයි. OP දන්න PC දුර වෙනවා OP සමානයි PC. ඒ කියන්නේ මොකද්ද? OP ට PC අනුපාතය 1ට 1. හරි ඔය පැත්ත ඊළඟ අමතරව හරි ඒක හරිනේ මේක පැත්ත මම කරනවා මේක මම කරනවා අපිට ආව නේද AP සමානයි mu වාරයක් AB කියලා නම් භාගයයි AB මාපාංක ගන්නවා ඒ විදිහටම භාගයයි AB ගෙත් මාපාංක කරන මේ දෙකම වෙන භාගයන්ගේ මාපාංක ගන්න කියන හැටි ඔන්න මාපාංක කියන දේ මට AP සමානයි භාගයයි AB AB ලියන්න පුළුවන් දෙකයි AP මේ දෙකෙන් වැඩි කරාම හරි AB කියන්නේ AP ධන PB විරුප්ත වෙනවා AP සමානයි PB ඒ AP ට PB එකට 1 හරිද ඔන්න වගේ තමයි ගානක් එන්නේ ඒ සාරාංශය මොකද්ද P ලක්ෂයක් දන්නේ නැහැ මේකේ කණ්ඩායම ඒ කියන්නේ අනුපාත දන්නෙත් නැහැ ඒතර OP ලිව්වා අපිට ඕනේ මොකද්ද OP ද මේ දෙන්න අතර අනුපාතය දෙන්නේ කොහොම හරි ඕනේ එකල ඒක ආවේ මේ දෙන්න අතර අනුපාතය හොයන්න ඕනේ එහෙනම් OP ලියනවා මොකද්ද OC ඇසුරින් එක ලැම්ඩා කියලා ගත්තා ඒ වගේම මේකත් ඕනින්ද එක මියු කියලා ගත්තා අනුර ලැම්ඩා මියු දෙකම හෙව්වා ඒ හොඳයි ගානක් හදන්න හරි ඒතර මම තව ගණන් ටිකක් හදනවා දැන් මේක ටිකක් වැඩි ලාභ ගත්ත මම කියලා දෙන්න ඉතර ලාභ ගන්න නැහැ ඉතුරු ගණන් වල පට ගාලා හදනකොට බලලා තේරුම් ගන්න ඕනේ හරි හරි දැන් අපි ගණන් වලින් හදමු හරි ගණන් ටිකක් හදනවා මොකද 19 මිලි ගන්න පොඩ්ඩක් බලමු හරි මේ වීඩියෝ එක මේකත් ඩවුන්ලෝඩ් කරලා PDF එක මගේ group එකට එලා අරගන්න පුළුවන් ඒ විදිහට මගෙන් මට මැසේජ් එකක් දාලා නම්බරය ඇදී ඒක මම group එක හරහා හරි ප්‍රයිවට් හරි මම මගේ ටියුට් එකේ PDF එක ගන්නවා හරි එතකොට 19 වෙනි ගන්න බලමු OACB යන සමාන්තර රාශියකින් හරි මම ඉක්මනින් කරනවා හරි අපි කොට කාලා ගණන් ටික ආදු මෙතුරාඩෝ ඉක්මනින් පොඩ ඇර ඇරි බලනකොට මම කියන වේගෙ වැඩි කරන විතරයි උගන්නන හැමදේම උගන්නනවා කියන වේගෙ කොට වැඩි කරනවා OACB සමාන්තර රාශියකින් හරි OA මේ තියෙන විදිහට ලියා ගන්න හරි මේ ලියා ගන්න ගියාම හොඳට මතක ලියා ගන්න හරි හොඳට මතක තියාගන්න මෙන්න මේ පැත්ත කරකවල ලියන්න OACB අනිත් පැත්ත ලියන්න එපා හරි හේතුව තමයි විභාග ගානක් හැම එකම මෙන්න මේ පැත්තට කරකවල දැන් මුලින්ම මාක් කරන්න ඔයාලා අනිත් පැත්ත ගියොත් රූපේ අනිත් පැත්ත ගහනවා එහෙනම් හැම වෙලෙම OACB මේ පැත්තට මාක් කරන්න ඕනේ හරි ඒතර ගාන ලේසියෙන් ප්‍රවණතාවය ගොඩක් වැඩි හරි OACB යන සමාන්තර රාශියකි OAA කියලා දීලා තියෙනවා OB B L යනු AC පාදයේ මධ්‍ය ලක්ෂයයි. ඒතර AC පාදය මේක නම් එයාගේ මධ්‍ය ලක්ෂය තමයි L. හරි. M යනු BC පාදය. BC පාදය දෙකට එක. ඒතර දෙකට එකම B වලින් තමයි පටන් ගන්නෙ. දෙකට එකයි. ඒතර වැඩි පැත්ත පොඩ්ඩක් වැඩි බරක් දෙන්න. හරි. දෙකට එකයි. කියන්නේ මොකද්ද? මෙයා මීටර 300යි නම් මෙයා මීටර 200යි. මෙයා මීටර 100යි. අන්න ඒක දෙකට එක. හරි. අනුපාත කියලා කියන්නේ කලින් වීඩියෝ එකේ පැහැදිලි කරා. බෙදූ විට M යන හරි OL සහ OL සහ AM රේඛා x දි ඡේදනය වේ. ඡේදනය වේ නම් OX වන්නේ කියලා කියන්නේ OX වන්නේ කියලා තියෙනවා. හරි. ඒත් අපි දන්නවා බලන්න මේ තැන බලන්න පොඩ්ඩක් x කියන කණ්ඩාංකයේ හොයන්න කියලා තියෙන OX.
හරිද? x කියන පොයින්ට් එක දන්නෙත් නැහැ. පොයින්ට් එක දැන් හිටලා හොයන්න කියන්නේ නැහැ නේ. හරිද? එතකොට ඒක හොයන්න ගියාම ආ දන්නවා මෙහි කොහෙන් ගියත් අනිවාර්යයෙන්ම අනුපාතයක්. ඔබට OX ලියන්න ගියාම මෙහෙන් ගියත් AX දන්නේ නැහැ. OA දන්න x දන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? මෙතන අනුපාතය දන්නේ නැහැ. මෙතන අනුපාතය දන්නේ නැහැ. එහෙනම් x අකුර එකපාරට හොයන්න බෑ. එහෙනම් මොකක්ද වෙන්නේ? එක මේ පොයින්ට් එක හරිය අනුපාතයට දානවා නම් x හොයද හැකියි. පොයින්ට් එක දානවා කොහොමද හොයද? මම කලින් කිව්වා වගේම අනුපාත දන්නවා නම් x හොයන්න පුළුවන්. දැන් ඒකත් නැහැ මුකුත් නැහැ. මෙතන මුකුත් හොයන්න දෙයක් නැහැ. එහෙනම් මොකක්ද කරන්නේ? ඔයාලට තේරෙන්න ඕනේ මට මේ පැත්තටයි ලැම්ඩා හා මියු කියලා කලින් වගේ නියත දාගෙන ඕන දෙයක් කරන්න පුළුවන්. හේතුව නොදන්නා පද දෙකක් ගත්තොත් නොදන්නා පද දෙකක් මම හොයන්න පුළුවන් ඒ ක්‍රමයට ඉතින්. හරිද? මම මේ හින්දා බයලට OX නෝනේ කියලා දෙන්නේ. එහෙනම් OX ම ලියමු. ඒක ලීසි. කොහෙම ගියත් ඒක ලීසි. යාට ඕන ලැම්ඩා ගන්න බෑ. OX කියන්නේ මොකද්ද? OL වගේ යම්කිසි ගුණාකාරය. OL ගෙන් යම්කිසි කොටස් තමයි OX කියන්නේ. ඒක OL කියන්නේ මොකද්ද? OL කියන්නේ මට OL කියන්නේ මොකද්ද? AC කින් භාගයක් නේද? මෙයා එකට අනුපාතයෙන් නම් OL වැරදුනා. හරි. වැරදි. OL කියන්නේ OA ධන AL. හරි. ලැම්ඩා වාරයක් OA කියන්නේ මොකද්ද? A දෛශිකය. AL කියන්නේ මොකද්ද? AL අපි දන්නේ නැහැනේ. අපි දන්නවනේ OB හා AC සමාන්තරයි. සමාන්තර ආශ්‍රයනේ. එහෙනම් මට AC කියන්නේ මොකද්ද? B කියලා ගන්න. AC දෛශිකය කියන්නේ B කියලා ගන්න. හරි. මෙයා B. මෙයා B වගේ මෙයාත් B. මම OL දන්නේ නැහැ. OL නෙමෙයි AL දන්නේ නැහැ. AL කියන්නේ මොකද්ද? AC කින් භාගයයි. භාගයයි AC. ලැම්ඩා A දන්න භාගයයි AC කියන්නේ මොකද්ද? B. හරි දැන් මම එක OX එකක් හොයාගත්තා නේ. දැන් මම දන්නවා තව මෙයා AB ඇතුලේම දෙපැත්ත ලියලා ඕනේ ගන්න. එහෙනම් OX එකට තව OX එක ලියා ගන්නවා. එක OX එකක් ලිව්වා. ඒ OX එකට තව විදිහකට ලියා ගන්නවා. එහෙනම් මම ආයෙත් OX හොයන වෙන ක්‍රමයකට. මේ දෙක සමාන කරන්න තියෙන්නේ හරි ලේසි. OX සමානයි OA දන්න AX OA කියන්නේ මොකද්ද? A AX කියන එක ගන්න බෑනේ වෙනවනේ. දන්නේ නැහැ. එයා කියන්න පුළුවන් AM ඇතුලේ. හැබැයි අනුපාතය දන්නේ නැහැ. දන්නේ නැත්නම් බය නැතුව මියු කියලා ගන්න. ඇයි ඒ? මං කිව්වා නොදන්නා පද දෙයක් බය නැතුව ගන්න පුළුවන්. ඒකයි මම ලැම්ඩා මියු ප්‍රමේය කියලා කිව්වේ. ලැම්ඩා හා මියු තමයි ගන්නෙ. ලේසියට හරි. AX කියන්නේ AM. දැන් මට AM ඕනේ AB ඇතුලේ. මං කලින් වීඩියෝ එකේ කියලා දුන්නා කොහොමද? දන්නා දෙකක් තියෙනවා නම් එයා ගාවට කෙට්ටි විදිහට කොහොම හරි වා ගන්න ඕනේ. මෙතනට ගත්තා කියන්නේ මොකද්ද? මෙහෙන් ගිහිල්ලා මෙහෙන් එන්න පුළුවන්. මෙහෙන් ගිහිල්ලා මෙහෙන් එන්න පුළුවන්. මෙයා දිද්දේ එයාව මෙයාට ගත්තා. එයාව ආවම මෙහෙම ගත්තා. මම කෙටි පාරෙන් යනවා. කෙටි පාරෙන් කියන්නේ AM ලියන්න පුළුවන්. AO දන්න OB දන්න BM ලියන්න පුළුවන්. නැත්තම් AM සමානයි AC දන්න CM කියලා ලියන්න පුළුවන්. මම කෙටි මාර්ගෙන් යනවා. ඒක ගොඩක් ලියන්න ඕනේ නැත්තම් AC දන්න CM AC කියන්නේ මොකද්ද? AC කියන්නේ B. මෙයා මේ සමාන්තරයෙන් B. CM කියන්නේ තුනෙන් එකයි. CB. මෙයාගේ තුනෙන් එක පංගුවක්. හරි. ඊ දන වාරය. CB කියන්නේ OA. දැන් මේ සමාන්තරයෙන් OA නම් BC A වෙනවා. එහෙනම් CB ඍණ A. හරි. ඔක කොහොමද දාන්නේ කියලා ලස්සනට ලියමු එහෙනම්. ඍණ තුනෙන් එකයි මම BC කරනවා. මාරු කරලා දෙපැත්ත. අකුරු දෙක මාරුවා ඍණෙන් ගුණ වෙනවා. BC කියන්නේ BC සමානයි OA නේ. OA සමානයි A. ඕක තමයි දෙක. මේක දෙක. මේක එක. හරි. ඊට පස්සේ එක සමානයි දෙක එන්නේ. එක සමානයි දෙක. නැත්නම් ලියන්න පුළුවන් OX සමානයි OX. හරි. ඒතර OX එනවා ලැම්ඩා වාරයක් A දන්න භාගයයි B. තරයක් කියනවා A දන්න මියු වාරයක් B ඍණ තුනෙන් එකයි A. හරි. B ඍණ තුනෙන් එකයි A.
ඒක පැත්තකට කරලා එහෙම මේ ලස්සනට දාන්නේ මේ මුලින් මේක දාගෙන ඉතනවාට ලේසි සුළු කරගන්න. දී. දැන් මොකක්ද කරන්නේ? A වලේ දින දින සමුණ ගන්නවා. ලැම්ඩා. මෙයා මේට ආවම ඍණ 1යි. මෙහෙන් ගියාම ධන mu බෙදීම 3යි. D වල ඒව ගන්නවා. ලැම්ඩා බෙදීම 2යි. මෙහෙන් ආවම ඍණ mu. හරි. දැන් මට ලියන්න පුළුවන්. අපි දන්නවා A අසමානයි බිඳුවයි. B අසමානයි බිඳුවයි. බිඳුව කියන්නේ මොකද්ද? මේ අභිසුන්න දැයියම බිඳුවයි කියලා හරි. A අසමාන්තරයි B. හරි. මේ නිසා මොකක්ද එන්නේ? alpha A ධන තව B ට B සමානයි බිඳුවයි. සමානයි බිඳුවයි. ඒ නිසා මොකද එන්නේ? alpha සමානයි බිඳුවයි. මෙතන ලියන්න ඕන මෙන්න alpha A ධන B ට B සමානයි බිඳුව ආකාර ගනි. ඔය ලියලා ගන්න මාර පැහැදිලි හරි. alpha A ධන B ට B සමානයි බිඳුව ආකාර ගනි. කියන්නේ අපි ප්‍රමේය. ඒකට ඒ නිසා යස ඊළඟ A අසමානයි බිඳුවයි B අසමානයි බිඳුවයි A අසමාන්තරයි B. හරි. ඒ නිසා මොකද වෙන්නේ? alpha සමානයි බිඳුවයි B සමානයි බිඳුවයි. alpha බිඳුව කියන්නේ මොකද්ද? alpha සමාන එම නිසා alpha සමානයි බිඳුවයි B සමානයි බිඳුවයි. alpha කියන්නේ ලැම්ඩා ඍණ 1 ධන mu බෙදීම 3 සමානයි බිඳුවයි. ලැම්ඩා බෙදීම 2 ඍණ mu සමානයි බිඳුවයි. එතකොට ලැම්ඩා සමාන වෙනවා 2යි mu ට. එහෙනම් 2යි mu ඍණ ලැම්ඩා වලට 2යි mu දැම්මම ඍණ 1 ගන්න mu බෙදීම 3 සමානයි බිඳුවයි. 3ෙන් වැඩි කරාම 6යි 6 1යි 7යි සමානයි 3යි mu සමානයි 3 බෙදීම 7යි. ලැම්ඩා සමාන වෙනවා 6 බෙදීම 7යි. උත්තරේ තියෙන මොකද්ද? 3 බෙදීම 7 නේ. දැන් අපිට OX ආකාර දෙකකින් ලියුවනේ. එකක් මෙයා එකක් මෙයා. ඒක ගාන දීලා තියෙන්නේ මේ දෙකෙන් එකකින් තමයි. බලන්න OX සමාන A ධන. මෙතන A ධන එකක් නැහැ නේ. ඒක ලැබෙන ඉස්සරහා තියෙන්නේ. එහෙනම් මෙන්න මෙයාගෙන් තමයි දීලා තියෙන්නේ. A ධන. mu කියන්නේ කීයද ආවේ? 3 බෙදීම 7යි වෙදී. 3 බෙදීම 7 වාරය B ඍණ 3යි මෙයාගෙන් ගන්න දෙකෙන්. කැමති දෙකෙන් ගන්න පුළුවන්. මෙයාත් හරි මෙයාත් හරි. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ගානේ අහලා තියෙන්නේ මෙයා වෙනවද කියන්නේ මෙයාට ඕනේ දා. හරි. බලන්න හරි ඒක. හරි පාටලියනි. මොනේ ගණනක් කරන්නේ හරි. හරි තව ගණන් බලමු. හරි දැන් අපි 19 ගාන හැදුවා. ඒක තේරෙන්නේ නැති එක විදිහට මම කිටි ගානක් මට දැනගත් පෙන්නන්න ඕනේ මොන තැනදීද ලැම්ඩා ප්‍රමේය දාන්න එක. අනික ඕනෝනේ පාට හිතෙන විදිහට දෛශික ලියන්න බෑ. හරි ගොඩක් අය ඔහි ලියන උත්තරේ කොහොම හරි ගන්න බර වෙලාවල් ලියලා කරපල අතෑරලා වගේ ගන්න. එහෙම ගන්නත් පුළුවන්. හරි අපිත් එහෙම මුලින් ගත්ත ප්‍රශ්නෙම හරි විදිහට තේරුම් ගත්තේ කොහොමද එකපාරට හිතලා ගන්න. විනාඩි 5න් කද මේ ගන්න. හරි විනාඩි 5ක් 10ක් කරනකොට අනිවාර්යයෙන්ම ගන්නක් තෑ. ඒක ලියන්නේ 26 වෙනි ගානකට බලන්නකො OABC යනු OAB ලක්ෂ ඒකරේඛීය නොවන පරිදි වූ ප්‍රවීණ ලක්ෂ 4කි. OABC යනු OAB ඒකරේඛීය නොවන පරිදි OAB ඒකරේඛීය නොවන පරිදි ප්‍රවීණ ලක්ෂ 4කි. OA OB OA සමාන A OB සමාන B වන විට 3යි විදිහේ OD alpha A 3යි OC A දන 2යි B OD alpha A වනසේ D ලක්ෂ්‍ය තෝරාගෙන ඇතනම් DC සමානයි B ට D වෙන වලින් alpha beta වල අගයන් සොයන්නනේ. ABC ලක්ෂ්‍ය ඒකරේඛීය බව පෙන්වන්න. C ලක්ෂ්‍ය එහා B අතර හිටා ඇතනම් AC ට CB දෙකට අනුපාත වෙන බව පෙන්වන්න. බලන්න ගොඩක් දේවල් මේක කරන්න දෙයක්. හරි. මුලින් මොකද්ද OAB ඒකරේඛීය නොවන පරිදි නේ. ඒතර හරි. ටෙපල්ලාට ගන්න. මෙන්න O මෙන්න A මෙන්න B. මේ හැම වෙලේම මේක තමයි එන්නේ. ඒතර OAB ඒකරේඛීය නෙවෙයි. බලන්න. ඒකරේඛීය නෑ මෙන්න හරි. ත්‍රිබින ලක්ෂ 4කි. OAB C තියෙනවා හරි. අපි AB දාලා මොනින් බලමු. so OAA OB B 3යි OC සමානයි A ධන 2යි B. එහෙනම් මොකද්ද? 3යි OC සමානයි A ධන 2යි B. එහෙනම් OC කීයද? 3න් 1යි A ධන 3න් 2යි B. බලන්න OC කියන්නේ
හරි මේ අඳින්න බලන්න ඉන්න ඕන හරි. OC කියන්නේ A ගෙන් යම්කිසි ගුණාකාරය. තුනෙන් එකක් නේ. එහෙනම් O A කියන්නේ මොකද්ද? O A කියන්නේ A නේ. එහෙනම් A ගෙන් තුනෙන් එකක්. මෙන්න මේ වගේ දැනකින් එකතු වෙලා මේ වගේ කෑල්ලක් එක්කව වෙලා. තුනෙන් එකයි A. එයාට එක්කව වෙනවා තුනෙන් දෙකයි B. ඒකත් අර B ගෙන් යම්කිසි කොටසක් නේද? එහෙනම් B. ඒ කියන්නේ මොකද්ද? මෙයාගේ මෙතනට ගිහින් මෙයාට සමාන්තර කෑල්ලක් නේද යන්න ඕනේ. නෝතන තමයි. CD. තේරුණාද ගැත්තේදී? තුනෙන් එකයි A ධන තුනෙන් දෙකයි B. B ට සමාන්තර වෙන්න ඕනේ මේ. එහෙන් බලලා අඳින්නේ නැත්නම් ඔයාලා අඳින්නේ වෙන වෙන තැන් වල ඔය C සමාන්තර වෙන්නේ මෙහි යන්දී මෙහි යන්දී. ඒ වෙනදම අර වාර රූපේ හරියට ඇදලා පේන්නේ නැහැ. හරි. පස්සේ බලන්න ABC එකේ කියලා පෙන්නන්න කියලානේ බලන්න. මේ තුන් දෙනා එකලන් ඉගෙන වගේ පොඩ්ඩක් තේින්න තියෙනවනේ. ඒතකොට වාට ගන්න දාවන්න ලේසි. ඔය ABC එකේ ඉගෙන අතර පෙන්නන්නත් තියෙනවා බලන්න. තුනෙන් එකයි A කියන්නේ මෙච්චරක් A ගෙන් යම් කිසි කොටසක් B ගෙන් යම් කිසි කොටසක් එක වුණාද මේ තුනෙන් එකයි A දන තුනෙන් දෙකයි B මේ වැඩි වෙලාවක් ගන්නවා හරිය මම කිව්වනේ එකපාරෙම ඉගෙන ගමු මොකද බැරි අයත් ඉන්නවා නැත්නම් සමහර වෙලේ දෙනවා මේ පොඩි පොඩි දේවල් කියලා හරි මේ ඇත්තටම පොඩි පොඩි දේවල් වල වැඩි කාලයක් දීලා හරි මම කිව්වනේ බැරි කට්ටියටත් උගන්වන්න ඕනේ පුළුවන් අයත් ඇති ඉතින් ඔය පුළුවන් අය ඉන්න පොඩි ස්පික් කරලා හරි බලන්න ඒක වෙනම කතාවක් බැරි අයට තමයි මගේ ලොකු ටාගට් එකක් තියෙන්නේ දෙගොල්ලොන්ටම ටාගට් වලද උගන්වන්න හරි එතකොට මේ තමයි C තුනෙන් එකයි ඒක අපි දන්නවනේ පස්සේ දිහාම හරි හරි උඩ ඉන්නේ OC හරි මේක කොහොමද වැඩන්නේ නැහැ අපිට ඒක හිතලා අඳගත්තේ එහෙම වුණාට අපිට ඕන OC හරි තුනෙන් එකයි ඒ දන මේ විදිහට හිතලා අඳගත්තා ඉතින් අඳ ගන්න ඕන හරි එතකොට 3යි OC කියන්නේ 3යි එකයි දන දෙක බෙදීම 3යි B OC ලක්ෂ්‍ය මෙතන A B කියන්නේ B ලක්ෂ්‍ය ගන්නා O ට සාපේක්ෂව OD කියන්නේ alpha A හරි ඒතර OD කියන්නේ alpha A නේ එතකොට A දැෂි කියන්නේ මේකේ එයාගේ යම්කිසි දුරකින් තමයි ගෙවම මෙහෙන් දාගන්න D මෙන්න alpha A මොකද නැහැ alpha මොකද්ද කියලා මම එහෙන් දාගත්තා alpha A කියන්නේ ඒක සමාන්තරයෙන් O කියන්නේ O ට සමාන්තරයි හරි ඒක තේරෙනවද alpha A DC समान है B to B बनाएगा DC को हाँ B to B දැන් මේ වෙනකොට කොට වැරද්දක් කරනවා B to B को B to සමාන්තරයෙන් මත් ඕනේ නේද දැන් D තියෙනවනේ මෙන්න මේ වගේ තැනක D හරි DC ඉන්නේ B to B හරි ඒක ඔක්කොම අකරම D මාක් අයින් කරාම මේ ඉතින් ගන්න ඕනේ හරි බල බලන් ඉන්න ඕනේ DC කියන්නේ B ට සාපේක්ෂ සමාන්තරයෙන් ඉඳලා ඒතර B ට සමාන්තර ඉරක් ගහුවම නේද ඒක සමානට B කියන්නේ මොකද්ද B ට කියන්නේ B ට උත්තරේ දැනගන්න පුළුවන් කෙලිම තුනෙන් එකයි එන්න ඕනේ හරි බලමු එහෙම වෙනවද කියලා දැන් හොඳට බලන්න හරිද දාන පොඩක් බැලුමු උත්තර නිකම්මකට පේනවා ඊගේ මම හිතලා හිතලා කරන්න ඕනේ බලන්න අපි දැන් n දෙක මොකද කරන්නේ ඒක තුනෙන් එකයි A දන තුනෙන් දෙකයි D තුනෙන් එකයි A දන තුනෙන් දෙකයි D වලින් C යන්නේ දැන් මෙතන අපිට කියලා තියෙනවා D කියන්නේ A මත කියලා alpha A ගේ. හරි D කියන්නේ OD කියන්නේ alpha A. හරි. ඊට BC කියන්නේ B ට B වල අයිරින් alpha B B වල ගියම හරි. ඇත්තම පොඩි නිකම්ම ගන්න පුළුවන් මේක. මේ ආවිල තුනෙන් එකයි මෙයා තුනෙන් දෙකයි. හරි කොහොමද ලියන්නේ? කොහොමද ලියන්නේ? එකපාරට ලියද OC සමානයි OD දන DC නේ හරි ඒතර OC කියන්නේ 3.1 දන හරි 3.2යි B OD කියන්නේ alpha A DC කියන්නේ beta B ගානේ දීලා තියෙනවා හරි ඒතර මේවා නේද මෙයා එකම පැත්තට ගියේ දැයි කියලා හරි ඒතර A හා B නිශුන්‍යයි A සමාන්තරයි B එමු නිසා මොකක්ද වෙන්නේ alpha එක ලියන්න පුළුවන් නේ ඒකට තුලින් එක ඍණ සමානයි 0.5
දෙක බෙදීම 3යි ඍණ b ට සමානයි 0. ඇල්ෆා එනවා 3න් 1යි b ට එනවා 3න් 2යි. හරිද? තේරුණාද කියන්නේ මේ ගාන දැන් වාඩි දෙන්න පුළුවන් අර එකම එකට දෙපාරක් ලියලා එහෙම ගන්න කියලා යන්නේ නැහැ. කරන්න ඕනේ මොකද්ද? අපිට ඕන පද දෙක තියෙනවා නම් එහා පැත්තට ඒ හාදියස්ෙම ලියන්න තියෙන්නේ. OC දන්නවයි කොහොම බලන්න. OC දන්නවනේ කොහොම. OC සමාන අපිට ඕන දේ ඇල්ෆා බීටා ගන්න දෙන්න. මේ දෙන්න ගන්න මේක. එහෙම ලියලා OC ආදේශ කරාරක මේ ආදේශ කර ඇල්ෆා බීටා ඒ නොදන්නා වල දෙක එව්වා. හරි. ඒ කියන්නේ ගාන කටපාඩම් කරලා යන්න බෑ. ඉතින් මම නම් මේ ගාන දකිද්දිම දැක්කා 3න් 1යි කියලා මොකද්ද? ඇල්ෆා බීටා 3න් 2 කියලා දැක්කයි. මම අඳින්න ගියෙත් එහෙමනේ. OC කියන්නේ කොහොමද? මේක දන මේක කියලා අඳින්න. ඒ විදිහටම අරගෙන දීලා තිබ්බ එක දිහා. හරි. ගණන් එහෙම විතර අඳින්න ඕනේ. හරි. ඊළඟට මොකද්ද කියලා තියෙන්නේ? ABC එක රේඛේ බව පෙන්වන්න ඕනේ. ABC එක රේඛේ බව පෙන්වන්න නම් AC CB ගන්න ඕනේ. මොකක්ද AC? A B C එක රේඛේ බලන්න AC CB ගන්න. AC කියන්නේ මොකද්ද? A O දන OC AO කියන්නේ ඍණ A OC කියන්නේ 3යි A දන 2න් 3යි B 3න් 2යි B මේක කියන 3න් කියන දෙක බෙදීම 3යි B ඍණ 3න් 2 බෙදීම 3යි A මට දෙක බෙදීම 3ක් එළියට ගන්න නැහැ B ඍණ A ආයෙ ගන්න මම AB AB කියන්නේ මොකද්ද? A O ගන්න O B A O කියන්නේ ඍණ A O B කියන්නේ B ඍණ A මම ගෝනේ ඒක දෙකේ බව පෙන්නන්න එක්ක මෙයා මෙයා ගතයි එක්ක මේ සම්පූර්ණ එක ගන්න මෙයා ගතයි ඒ කියන්නේ එක එක විදිහට ගතයි මම කියලා දුන්නා කලින් පාඩමේ හරි කලින් වීඩියෝ එකේදී ඒක මට ලියන්න පුළුවන් එක හා දෙකකින් මේක එක මේක දෙක එක හා දෙකකින් AC සමානයි දෙක බෙදීම 3යි මට මෙයා වෙනකොට B වෙනකොට AB දාලා තියෙනවා AB එතකොට මට ලියන්න පුළුවන් මේක යටේ AC සමානයි ලැම්ඩා වාරයක් AB ආකාර ගන්න ආකාර ගනි එම නිසා මොකක්ද වෙන්නේ AC සමාන්තරයි AB පොදු ලක්ෂය A නිසා ABC ඒක රේඛීය මේක මම පැහැදිලි කරා ඒක රේඛීය බවින් ආයි කරන්න යන්න නැහැ ඒක වෙලා යනවනේ කලින් වීඩියෝ එක බලන්න හරි ඒකට එහෙම තමයි ගාන එන්නේ AC ට CD අනුපාතය අහනෝනේ හරි ක්‍රමයෙන් මාපාන් ගත්ත වෙනවා හරි හැබැයි මේක ඊට වඩා ඉක්මනින් හදන්න තිබ්බා CD වුණා ඒකිනුත් වෙනවා මේකේ AC හා CB දෙකම හොයලානේ ඒතර එකපාරට අනුපාත කරලා දැන් මම මෙහෙම නෙවෙයි මම කියන්නේ තේරුණා දැන් මම ගත්තේ AC AB නේ එහෙම නැතුව ගාන ඔක්කොම හරියට කිව්වනම් AC CB ගන්න තිබ්බා හරි AC CB ගන්න තිබ්බා එහෙනම් එකපාරට අනුපාත එනවා දැන් මම මෙහෙම ගත්තින්ද මට මේක පොඩ්ඩක් හදලෝනේ ගන්න උත්තරේ ගන්න හරි ආයෙ මොකද්ද AC සමානයි දෙක බෙදීම 3යි ඒ දෙපැත්තේ මාපාන් ගන්නවා එතන AC මාපාන් කරාම AC කියලා දැන් දිග විදියට AB නා AC කියන්නේ sorry AD කියන්නේ B කියන්නේ AC දන CB හරි එතන AC සමාන 2යි CB අපි හාදින AC බෙදීම CB AC බෙදීම CB එනවා 2 බෙදීම 1යි දැන් මේ වගේ ඇති මොන පාඩේ කියන්නේ කොහොමද උත්තරේ නොදිබ්බොත් AC කියන්නේ CB වගේ දෙමුණ යන්නේ එහෙනම් AC ට CB AC ඉස්සරහින් දිනනවා නම් මුලින් එන්නේ දෙකට එකයි මෙතන AC ට CB කියන්නේ AC ට CB කියන්නේ දෙකට එකයි ඔය විදිහට බෙදලා
හදාගෙන ලියන්න පුළුවන් වෙන හරි හිතලා ගන්නත් පුළුවන් මොකද කටපාඩම් ගන්න ගියා පොඩ්ඩක් බලන්න හරි ඒක හොඳයි ගාන ඉවර වෙන්නේ හරි ලීසි ගාන තමන් තේරුම් ගන්නවා මේ ගානේ කරේ මම කලින් කිව්වා නොදන්නා තැනක් තිබුණේ අර ක්‍රම දෙකකට යන්න ඕනේ කියලා ඒක ඊටනේ ඒ විදිහට යන්න ඕනේ කියලා නෑ මතකද මං කරා OC සමාන ලියක් මෙයා දන්නව නම් මෙයා දාලා නොදන්නවට දෙවන්න පුළුවන් ඇති දෙයක් නෑ ඉතින් හරි තව වෙන්න ඕන දේ මොකද්ද සමීකරණයක් එන්න ඕනේ A හා B ඇසුරින් අර ඊරුදශික A B A වලින් එන්නද A හා B ගත්තා නම් A හා B ඇසුරින් සමීකරණයක් ආවම ඒ දෙන්නගේ සංගුණක දෙක බිඳුව කරන්න පුළුවන් හරි දැන් කියනකොට කිරිය තේරෙන්නේ හරි හරි දැන් මම මෙහෙමයි දැන් මම ටිකක් පරිපූර්ණ කියලා දෙනවා හේතුව මට ඔයාලගේ මූණ වල පේන්නේ නැහැ මම බෞද්ධරයකට ගැලපෙන්න තමයි කියලා දෙන්නේ බලන ඕනේ කෙනෙක්ට තේරුම් ගන්න මොකද 2022 කියලා මම ඉන්නවා කියලා ඒ හින්දා තමයි මේ කෙටියෙන් කියලා දෙන්නේ ඉතින් මේක පොඩ්ඩක් ස්පීඩ් වැඩි ස්පීඩ් මදි නම් හරි සමහරවිට කියලා දෙන වේගය මදි නම් හරි කියලා දෙන විදිය වැඩි නම් කියලා දෙන ගොඩක් දානවා දැන් වැඩි නම් මට මෙසේජ් එකක් දාලා කියන්නේ ගොඩක් අවුලක් තියෙනවා කමෙන්ට් එකක් කරලා දාන්න මේ මේකෙන් තමයි මම ඒ විදිහට පොඩ්ඩක් බලලා ඇදෙන කලින් ගොඩක් ස්පීඩ් ගියා මේක මම ගණන් හින්දා වැඩි ස්පීඩ් එකෙන් යන්නෙත් නෑ හරි බලන්න 28 වෙනි ගාන 28 කියනවා ABC ත්‍රිකෝණයක හරි ටියුට් එකේ 28 වෙනි ගාන මම ටියුට් එක ඕන නම් මට ප්‍රයිවට් මෙසේජ් එකක් දාන්න නැත්නම් ගෲප් එකට ඇඩ් වෙන්න මම ටියුට් එක දාන්න දෛශික ටියුට් එක හරි එතකොට ABC ත්‍රිකෝණයක CA සමානයි හා CB සමානයි B ද වේ E හා D ලක්ෂයන් AC හා BC මත පිහිටි පිර ඇත්තේ CE එදින් හා CD දෙකයි D බෙදීම හසුවන සේය AD හා BE රේඛා GE ලක්ෂයකදී හමුවේ ප්‍රකාශ කරන්න මේ ලැම්ඩා හා මියු අදිශ වේ ලැම්ඩා හා මියු වල අගයන් සොයන්න හරි ABC ත්‍රිකෝණයක ABC ත්‍රිකෝණයක CA C ගම මෙතන C දානවා මට පුරුද්දක් තියෙනවා අර හිතලා ගන්න ඉතින් මට ගැලවෙන්නේ මම ගත්ත මට C වලින් හේදෙන එක ගත්තේ CA CB B හරි E හා D ලක්ෂයන් AC BC මත පිළිවෙල පිළිලා ඇත්තේනේ ඒතර AC හා BC කොයි AC හා හරි එතකොට E තියෙන මේ වගේ දැනගන්න CE කොට E මෙතන හරි පළවෙනි දෙකක් කියන්නේ බලන්න මෙන්න මේ වගේ හරි E මෙතන හරිද CE කියන්නේ එකයි විදිහින් පහයි හරි මම මේක මපනවා දැන් පැහැදිලිද නැත්නම් මේක A කියලා මෙතන දාන්න මම දාන්න මෙයා තමයි A මෙයා තමයි B හරි OB CD හරි මම පැහැදිලිද කොට දෙකයි A දන උපාය CD කො CD තියෙන්නේ BC මත CD මෙතන B තියෙනවා අතෙන් දෙකේ තියෙන මේක දැන් හිතන්න මෙතන දාන්න කවන්නේ නේද පොඩි වෙනවනේ ගෲප් එක දෙකයි B බෙදීම 7යි D හරි CD හරි AD හා BE රේඛා කොයි AD හා BE රේඛා GE ලක්ෂයේදී අපි බලන්න අන්න දෙනුත් හම්බුණා කලින් වගේ එකක් නේ මේ පොයින්ට් එක ගන්නෙත් නෑ අනුපාත ගන්නෙ නෑ CG ගන්න ඕනේ CG හරි මම වෙන පාඩකින් දානවා හරි CG තමයි ගන්න කියලා දෙන්නේ ආකාර දෙකකින් දෙන්න වෙනවා CG සමාන A දන ලැම්ඩා වාරයක් 2B බෙදීම 4 A සමානයි අර දෙකම ලියලා තියෙනවා අර මම කිව්වේ මේක විසඳන්න නම් දෙක සමාන කරන්න බැරි නම් CG වලට ආකාර දෙකක් ලියලා දෙනවා. ඒ ආකාර දෙක ඔයා මේකේ ලැම්ඩා දාන්නේ මොකටද? මින් දාන්නේ මොකටද කියලා Taman තීරුම් ගන්න ඕනේ. හේතුව මම CG ලියනවා. ඔයා පොඩ්ඩක් මේ ගණනාව කිව්වම තේරෙන්නේ නැහැ. මට හදන්න තේරෙයි. හරි. CG කියන්නේ A පැත්තෙන් යන එකට ලැම්ඩා දාලා ඉන්නේ. A දාන්න. කො CG. CG කියන්නේ එන ගිහිල්ලා දෙන්නේ කොහොමද? CA දාන්න තමයි ඇවිල්ලා දෙන්නේ. ඇයි CA නේද A දෙන්නේ? බලන්න A දාන්න. ඒ කරන්නේ ලැම්ඩා එන්න ඕනේ. එහෙනම් මේ කරන්නේ ලැම්ඩා දාන්න ඕනේ. හරි මේක නියු දැම්මොත් දෙකම අරුලා එන්නේ. ඔයාට ඕන නම් වෙන සංකේත දාන්න දෙකක් දාන්න ගිහිල්ලා
පස්සේ මේ සංකේත දෙක ලැම්ඩා හැමින් කියලා වෙන් කරලා දාන්න පුළුවන්. නැත්තම් එක පාට හිතලා දාන්න යන්න පුළුවන්. හරි මම දන්නවා CA ගෙන් තමයි A එන්නේ. හරි ලැම්ඩා දැම්ම ඒකට. ඒ ලැම්ඩා වාරය CA ගන්න AG. sorry මේක AG. පස්සේ ලැම්ඩා එන්නේ. හරි හිතන්න හැටි ඉවරයි. CA තමයි AG කියන්නේ ලැම්ඩා වාරය A D අයියේ AD කියන යම් කිසි කොටසක් AD කියන්නේ AC දන CD සමහර අය හිතන මෙතනත් CA කියලා ආපහු අනිත් පැත්තට එනවා එහෙම කියන්නේ මම ලැම්ඩාත් එක්ක නෙන්නේ ඒතකොට මේ දෙක අඩු වෙන්නේ නැහැ එකපාරට සමහර අය හිතනවා මම මෙහෙන් ගිහිල්ලා මෙහෙන් ආවා අන්තිමට ආවෝ මෙහෙන් කියලා මෙහෙන් තියෙන මොකක්ද මේකට විකාරය කියලා හරි මෙතන ලැම්ඩා දාන්න තියෙන්නේ ඒතකොට මේ දෙක නිකන් අඩු වෙන්නේ නැහැ ඒක ගැලපීමක් තියෙනවා හරි AC කියන්නේ ඍණ CA හරි CD කියන්නේ දීලා තියෙනවනේ CD දෙක බෙදීම 7යි B හරි එතකොට එනවා C ඍණ A හතයි B ඔයගොල්ලන් තියෙන ලස්සන ඔයගොල්ලන්යි තක්කාවේ CG තව CGL යනවා යාම වැටේ නේද තව CG එක යාගේ මෙහෙන්නේ දැන් පේනවද මෙයාගේ තියෙන D වලින් කියලා එහෙනම් CB දැයි B එන්නේ එහෙනම් CB දන BG CG තමයි CB දන BG කලින් එකේ මෙහෙන් කියලා මෙහෙන් ආවා දැන් මේක මෙහෙන් කියලා මෙහෙන් CB කියන්නේ B බන mu කියලා ගන්න. මේ mu නරන් තියෙන්නේ. mu වාරයක් BE බන් BG කියන්නේ mu වාරයක් BE ගෙන් ඇවිත් කොටසක්. හරි. මම පුළුවන් වෙනවනේ ඒවා. BE කියන්නේ BC දන CE. BC කියන්නේ ඍණ CB. ඉලක්කම මාරු වෙනවා නම් අකුරු මාරු වෙනවා නම් ඍණෙන් ගුණ වෙනවා. හරි. CE කියන්නේ 2යි A බෙදීම 5යි නේ. හරි. එතකොට B වාරයක් CB කියන්නේ B ඍණ B එතකොට. ඊළ ඉස්සරහා දෙන ඍණ B ගන්න 2 බෙදීම 5යි A. ඔය දෙන්නේ ගන්න දෙක හරි මොනවද දෙක නෑ පාන්නේ පස්සේ කියනවා ලැම්ඩා හා මියු ගන්න කියලා. එහෙනම් අපිට CG සමානයි CG කියලා ගන්න. මේක එක දැන් උත්තරේ පෙන්නන විදිහට වාගයක්. දැන් පෙන්න ලැම්ඩා හා මියු ගන්න ඕනේ. 1 හා 2 සමානද? ඒ දාන මේ විදිහම හරිද? කොහොම කලින් කරනවා වගේ මේ A වෙනවා ලියනවා. මම හිතුවේ AC උඩ පැටලෙන්නේ නැහැ. හරි මේ විදිහට ලියන්න පැටලෙන්නේ නැහැ. ඒතර A ඉස්සරහින් තියෙන සම්මුණ එකයි. මෙතනින් එනවා ඍණ ලැම්ඩා. මෙහාගෙන් එනවා ඍණ 2යි mu බෙදීම 5යි. B ගෙන් ඍණ එකක් එනවා මෙහෙට 2යි ලැම්ඩා බෙදීම 7යි ඍණ 1යි ධන mu හරි ලියන්න පුළුවන් alpha a ධන beta b සමානයි බිඳුව ආකාර ගනි. ඉතින් බලන්න a අසමානයි බිඳුවයි b අසමානයි බිඳුවයි a අසමාන්තරයි d. එම නිසා alpha සමානයි බිඳුවයි b සමානයි බිඳුවයි මෙතන දාන්න මෙහෙම alpha beta හරි alpha සමානයි බිඳුවයි කියනවා දෙක කරින lambda දෙක විදිහින් mu පහ සමානයි බිඳුවයි
B කියන්නේ 2 ලැම්ඩා බෙදීම 4 mu සමානයි බිඳුව. මේ දෙකේ සුළුම ලැම්ඩා හා mu වෙනවා. හරි. මම දැන් විසඳන්න යන්නේ නැහැ. ලැම්ඩා හා mu වෙනවා. හරි. ඒ දෙකේ සුළුම ලැම්ඩා හා mu ගන්න. ඔක තමයි උත්තරේ. හරි 61 වෙනි ගාන බලනකොට 2016 ගාන. හරි. මම ගණන් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. යායේ මේ ටික අනිවාර්යෙන් 2016 ගාන කරන්න ඕනේ. ඒක ටිකක් බලන්න. ඒ මූලයක් අනුබද්ධයෙන් A හා B ලක්ෂ දෙක පිළිබඳව A හා B වේ. හරි. මේ OAB ඒක රේඛීය නොවේ. ප්‍රාණවලිය තමයි ඉන්නේ 2016 මේ. මේ පැත්තේ දාගන්න මේක ලේසි. මේක A. මම පිළිතුරු දැශය කියනවා දෙන්නේ හරි. පේනවනේ? මේක A. මේක B. දැන් වාටියක් ගණන් හද දෙක කෙනෙක් නම් ගණන් හදලා තේරෙනවා. මේවා මේ මැද දා ගන්නකොට මෙතෙන් දාගත්තම පහසුයි. හරි. මේ මෙහෙම ඒ දා ගන්න නැතුව හරි මෙහෙම දාගත්තම ටිකක් පහසුයි. ඒක රේඛීය නෙවෙයි. ඒක OAB එක නෙවෙයි කියනවාද? මේ දෙක සමාන්තර නැහැ. C අනු OC 3යි OB. හරි. එතකොට බලන්න C කියන්නේ 3යි OB. OB ගෙන් 3 එකක් කොටසක්. 3 එකක් තුන කොතරද එතනින් වගේ එන්නේ? මෙතන තමයි C. 3යි B. OB කියන්නේ B කියලා දන්නවනේ. 3යි B. D යනු OD සමානයි භාගයයි AB. OD හරි. එතකොට OD සමානයි භාගයයි AB. බලන්න. AB දේශිකේ තියෙන මෙහෙටනේ. AB දේශිකේ තියෙන මෙහෙට. OD O වල ඉඳන් B දේශිකේ තියෙන භාගයයි AB. හරි. එතකොට හොඳට බලලා දින්නවා මේවා. වැරදි නඳ ගන්න එපා. හරි. ඒක කොහොමද ඒකෙන්නේ? AB දේශිකේ තියෙන මෙහෙටනේ. O වල ඉඳන් AB දේශිකයේ දිශාවට භාගය. ඒ කියන්නේ මෙයාට සමාන්තරව මෙන්න මේ වගේ දැනක තමයි හත D තියෙන්නේ. මෙයා මොකද්ද? භාගයයි AB. තේරෙනවද කියන එක? මෙන්න මෙයාට සමාන්තරව තමයි මම යන්නේ. AB දැශය කියන්නේ මෙහෙට. OD කියන්නේ O වලින් ඉඳන් එයාට සමාන්තර දැශයක් තමයි තියෙන්නේ. හරිද? භාගයක් ඉඳන් පුඩියට යන්නේ. AB හා එහා ගියතුනේ AC සහ AD ප්‍රකාශ කරන්න. AC සහ AD ප්‍රකාශ කරන්න. මම දින්නේ නැහැ මෙතන දීලා. AC සහ AD ප්‍රකාශ කරනකොට එහා B ඇසුරේ. එතන මම දන්නවා AC වුණේ මුලින්. AC කියන්නේ AO ධන OC. දවල් වේගන මේ එකපාරට ලිව්වොත් අවුල් වගේ පියවර අඩුයින් ඒ ඉඳ දින OA කියන්නේ මම අනිත් පැත්ත ගන්නවා. OC කියන්නේ එළිම 3න් 1යි B. ඍණ A ධන 3න් 1යි B. 3න් 1යි B ඍණ A තමයි AC. AD අඳිනකොට මම මේ කියව බලලා අඳින්න AB දේශිකේ දිශාවට දෙන්න මෙයා සමාන්තරව ගෙහුවේ. ඒක ගානට රූපේ එනවා. රූපෙටියක් ආවම ලේසි බලා ගන්න. සාහනේ AD නේ. AD කියන්නේ AO ධන AC කියන්නේ AO ධන OC කියලා ගන්න. AD කියන්නේ AO ධන OD. AO කියන්නේ ඍණ OA. OD කියන්නේ භාගයයි. AB එක දත්තෙන් දාන ගානේ දුන්නා හරි OD කියන්නේ භාගයයි AB. OA කියන්නේ ඍණ A එන භාගයයි. දැන් AB තෝන්නේ B ඇතුලේ. AB කියන්නේ AO ධන OB. හරි ඍණ OA කියන්නේ ඍණ OA. AO කියන්නේ ඍණ OA ධන OB කියන්නේ B. ඍණ 3 බෙදීම 2යි A ධන භාගයයි B. හරි මෙතන 3 භාගයයි B. මොකද AD සමාන 3න් 2යි AC බව පෙන්වන්න.
AD සමානයි 3න් 2යි AC කියලා පෙන්නන්නේ කියලා තින්නේ. ඔයාලට පේනවද එතනින්ම කියවෙනවා AD සහ AC එක රේඛයයි කියලානේ. දැන් ගාන අපි ඇඳලා තියෙන දෙක දැන් දෙකද. බලන්න එවන හැදිලා අන්තිමට එනවා. 3න් 2යි දැන් AD දැන් පෙන්නන්නේ කියලා දෙනවද? AD සමානයි 2 බෙදීම 3යි AC. මේ කියන්නේ මොකද්ද? AD සමානයි ලැම්ඩා වාරයක් AC. AB සමානයි ලැම්ඩා වාරයක් AC කියන්නේ මොකද්ද? මේ තුන් දෙනා ඒක රේඛීයයි. හරි මේක මෙතනින් තේරෙනවා. අපි ගාන අපිට දන්නේ නැහැ ඒක රේඛීයයි කියලා. අපි අඳ ගන්නකොට මේවා දින්නේ. ඒකට අන්තිමට අපිට පෙනී යනවා ඒක රේඛීයයි කියලා. හරි. මේ වැදගත්. හරි. තේරුම් ගැනීම වැදගත්. එතකොට AD කියන්නේ දැන් මේ දෙන්න අතර සම්බන්ධයක් ගන්න ඕනේ. හරි. එතකොට මම මේක එක මේක දෙක. හරිද? දෙකෙන් ගත හැකි AD සමානයි ඔය ලෝකෙ ගත්තේ මට පුළුවන් තුන බෙදීම දෙයක් කියලා ගන්න. කොට එනවා ඍණ A. ඇයි මේ මෙතන දෙක බෙදීම තුනක් තියෙනවා. සෝරි මෙතන තුන බෙදීම දෙක තියෙනවා. තුන බෙදීම දෙකක් එළියට ගන්න. එතකොට එනවා ඍණ A. මෙහෙන් ගියාම මොකක්ද එන්නේ? 3න් 1යි B. ඔය දින මෙයා නේද? මම මොකද 3 බෙදීම 2යි AC ගාන වල දාන්න එක ලේසි. ගාන ගලුව දෙන්න මොකක්ද කියලා ගන්න ඕනේ කියලා පේන එක. 3 බෙදීම 2 කියලා ගත්තා නම් හරි. ඔය දැන් උත්තරේ. හරි. ඉතුරු කැලලක් තියෙන බෙදීම අපනවා මම. හරි. ඊට පස්සේ බලන්න මේ ගත්තනේ දැන්. ඊට පස්සේ කියලා තියෙනවා P හා Q යන පිළිවෙලෙන් AB හා OD මත. AP සමාන මේ පක්ෂේ හරි. එතකොට AP කියන්නේ ලැම්ඩා වාරයක් AB. එතන මේක AB. මේ යාගේ යම් කිසි කොටසක් තමයි P කියන්නේ. එතන මේ මත තමයි තියෙන්නේ. P. OQ තියෙන්නේ OD මතලු. Q තියෙන්නේ එතන OD මත. හරි. මේ ලැම්ඩා කියන්නේ එකට වඩා අඩු සංඛ්‍යාවක්. 0.1 අතරේ භාග සංඛ්‍යාව නේ. ඒ හින්දා මේ දෙන්න අතරමැද දීලා දාගන්න පුළුවන්. මේ දත්තේ දීලා තියෙනවා. PC සමානයි 2යි CQ. PC සමානයි 2යි CQ කියලා පෙන්නන්න තියෙන්නේ. ඒකෙන් කියනවා නේද මේ තුන් දෙනා එක රේඛියයි කියලා. මම අමතර දේවල් කියන්නේ. PC සමානයි 2යි CQ කියනවාද මේ තුන් දෙනා ඒක රේඛියයි කියලා පෙන්නන්න ඕනේ. එහෙම අහලා නැහැ. හරිද? මම අපිට පෙන්නන්න කියලා තින්නේ ඒකෙන්. හදිස්සියකට ඇහුවනම් ඇත්තටම ගානට අහන්න දෙන්නේ මොකද්ද? PCQ ඒක රේඛිය බව පෙන්වන්න කියන්නේ. එහෙනම් මොකක්ද වෙන්නේ? මේක පෙන්නලා කියන්නත් ඕනේ ඒක රේඛියයි කියලා. ඒතර මෙයාගේ උත්තරේ මෙහෙම දෙන්න ඕනේ නැහැ. කියන්නේ නේද? PCQ ඒක රේඛිය බව පෙන්වන්න. ඒක තමන් දැනගන්න ඕනේ මේක පෙන්වන්න. මෙතනින් කියවෙනවා PC සමාන 2CQ කියලා පෙන්නගෙන අපිට කියන්න පුළුවන් PCQ ඒක රේඛියයි කියලා. ගාන කරනවා මෙහෙම දෙන්න ඕනේ. මේක දැන් ලේසි කරලා දෙන්න විභාග වෙනවනේ. එහෙනම් PC හොයනවා. හරි. C හරි PC හොයනවා නේද CQ හොයනවා එච්චරයි. ඒ දෙන්න අතර සම්බන්ධයක් ගන්නවා. ඒක රීගේ බව වෙනන්නේ එහෙමනේ. නැත්තම් මේ වල ඔයගොල්ලෝ මොකක්ද දන්නවද ගන්නෙ? ලැන්ඩ් මිය ප්‍රමේය දාන්න යනවා. ඔන්න විකාර කරන්න යනවා. Taman දීරුම් ගන්න මේ හොඳට ඒක රීගේ බව වෙනන්න ගියාම මුලින්ම PC CQ දීලා තියෙන දෙකයි කියලා දීලා තියෙන. ඒතර PC එකව CQ වෙලා බලන්න. හොයන්න පුළුවන් කියලා තේරෙනවනේ. OC AC දන්නවනේ. එහෙනම් හොයන්න පුළුවන්. අපි නොදන්නව නම් නෑ ප්‍රශ්නේ තියෙන්නේ. මේ C පොයින්ට් එක දන්නවනේ. කොහොමද මේ AC දන්නවනේ. දැන් මේ C පොයින්ට් එක දන්නවා. P පොයින්ට් එකක් දන්නවා. Q පොයින්ට් එකක් දීලා තියෙනවා. එහෙනම් මොකක්ද වෙන්නේ? දැන් ඔය වය වෙන්න බා මේක මේ ලැම්ඩා එහෙම තියෙනවා කියලා හරි. P දීලා දා පොයින්ට් එකක් දන්නවා. C දන්නවා. Q දන්නවා. එහෙනම් C දන්නවා P C එක වාට. එහෙම නොදන්නව නම් තමයි ලැම්ඩා ප්‍රමේය දාන්නේ. මේ පොයින්ට් එකයි අනුපාතය නොදන්නවා. දැන් මේකේ පොයින්ට් එක දන්නවා. හරි. එහෙනම් PC ගන්න. PC කියන්නේ P A දන්න AC PA කියන්නේ මොකද්ද? ඍණ AP දන්න AC AP කියන්නේ දීලා තිබ්බා ලැම්ඩා ඍණ ලැම්ඩා ඉන්නක ලැම්ඩා AB AC කියන්නේ තුනෙන් ගයි B නේ AB කියන්නේ B නේ
AB කියන්නේ A O දාන OB මම ලියන්නේ නැහැ ලියන්න හරි B රින A. හරි ඔවම තියෙන්න හරි මොකද අපි දෙන්නට සම්බන්ධයක් නැහැ. CQ කියන්නේ CA දාන A O දාන OQ. CA කියන්නේ මොකද්ද? ඍණ AC. හරි CA කියන්නේ ඍණ AC. හරි CA කියන්නේ ඍණ AC. AO කියන්නේ ඍණ OI. OQ කියන්නේ එක ඍණ lambda OD. හරිද? මෙරි ආදේශ කරන්න ඕනේ. AC කියන්නේ ඍණ 3න් එකයි B දාන A. ඍණ වෙන වෙනම දාන AC ඍණෙන් වෙනම ඍණ 3න් එකයි B දාන A. මෙතන තියෙනවා O එක ඍණ A. ඍණ A දාන එක ඍණ lambda වාරය OD කියන්නේ මොකද්ද? අපි හොයාගත්තා OD को भागे AB කියලා දෙන්න දෙන එක භාගයයි AB මෙතනින් එනවා 3 එකයි B දාන A ට කැපෙනවනේ එක ඍණ lambda බෙදීම 2යි AB කියන්නේ B ඍණ A හරි AB කියන්නේ A O දාන OB B ඍණ A හරි පුළුවන් වෙනවා දැන් මේ බලලා කරලා හරි දැන් මේ දෙන හදා ගන්න ඕනේ මේ විදිහට හරි පේනවනේ එක જાති විදිහට ලැම්ඩා දෙකේම තියෙනවා එකම විදිහට තියෙන්නේ. එහෙනම් මේක ඒ විදිහට හදා ගන්න ඕන අර ඒකේ කරගෙන විදිහට. මම කරන්නේ දෙකක් නේ ගන්න තියෙන්නේ. දෙකයි CQ නේ. එතකොට මෙන්න මෙයාගෙන් දෙකක් ගත්තා නම් හරි. PC කියන එකෙන් දෙකක් එළියට ගන්න. කොට එනවා. ඉන lambda b ඉන a දාන දෙවීම දෙකක් කරනවා. දාන අයයි b භාගයයි. හරිද? පරලා ගන්න එපා. මම මේකෙන් දෙකක් කියලා මොකද මට CQ දා ගන්න ඕනේ මෙතන කොහොම හරි. ඉතින් මෙතන මම CQ දා ගන්න යන්නේ. හරි. දෙකක් තියෙනවා. භාගයෙන් වැඩි කරමු. තේරුණාද කරුවද? මෙයා මෙතන තියෙන භාගයේ ඍණ ලැම්බඩා දෙකේ මෙයා වැඩි කරලා සම්පූර්ණ කැලල මෙයාගේ වෙනම වැඩි කරා. මේ තියෙන එක් භාගයේ ඍණ ලැම්බඩා බෙදීම දෙකනේ. හරිද? මෙයාගේ වැඩි කරා මෙයාගේ වැඩි කරා වෙනම. හරි. දැන් මම මෙයා සුළු කර දෙන්නේ 6ට ගත්තොත් දෙක දෙකෙන් 3ක් ගියාම එකයි b බෙදීම 6යි. 6ට ගත්තම තුනයි ඍණ ඊනේ අතර මෙතන නෝ b බෙදීම 6 ඍණ ඊනේ මේකේ තියෙන්නේ බලන්න ඒක නෑ තියෙන්නේ හරි ඒක මෙයාට දාන්න පුළුවන් මෙයානේ ඒ විදිහට දාන්න හරි මෙදින සමානයි ගිලයන් මේකෙන් දාන්න ඊය පුරා ඊගේ හරිනේ ඒක හදන්න තියෙන්නේ ගාන හරි ලේසි නේ හරි පට්ට ලේසි ගාන හදන්න ගියාම ඉතින් ඔය විදිහට ගාන හදන්න
කිරීම මම කොහොමද සුළු කිරීම සෑහෙන වැදගත් ගානක උත්තරේ එක. හරි. එතන තේරෙන්නේ නැති කියලා. හරි. හරි. බලන්නකෝ 48 ගාන. හරි. දැන් මෙහෙමයි අර මම කියන්නේ ආවට ගියාට දෛශිකවල සූත්‍ර දාන්නේ නැහැ. සූත්‍රය මොකද දෛශික වාඩි හිතන හිතන හැම එකක්ම දාලා හදන්න යන්න එපා. හරි ඒක හිතලා දාන්න. මොකද ඕන විදිහට ලියන්න පුළුවන්. මම අර කිව්වේ AB දෛශික ලියන්න පුළුවන්. ආකාර ගොඩක් තියෙනවා. මටින් කරපල එන්න පුළුවන්. පොඩි ක්‍රම වලට එන්න පුළුවන්. මේ ගොඩක් ක්‍රම තියෙනවා. හරි මොකක් හරි දෛශික ලියන්න ගියාම මේ ගානක අනිවාර්ය රූප සරණක් එක්ක යන්නේ. රූප සරණ නිවැරදිව අඳගන්න. ඔයා තේරුම් ගන්න ඕනේ මූලික බේසික් කරුණු රූප සරණ අඳිද්දි. හරිද? දැන් මේ ගානෙත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඔය AB ලක්ෂය ඒකේ කියන ඕනපාරදී ලක්ෂ 3ක්. හරි. ඒතකොට මේකේ A දාගත්තොත් මේක B අංකෝටි ගණන් හදනකොට මේ මැද දාන්න යන්න එපා. මෙතන තමයි A දාගන්න. මෙතන B දාගෙන මැද පාසුවා දැනගන්න ඕනේ ඕට සාපේක්ෂව මේ A පොයින්ට් එක තමයි වෙන්නේ. හැම එකම මොකද්ද? ඕට සාපේක්ෂව තමයි මෙතන දාගත්තේ. හරි. වෙන තැන් වලට සාපේක්ෂව දාගන්න ඕනේ පැටල වෙනවා. ඕට සාපේක්ෂව විතරක් දාගන්න මෙතන. ඒක ඔළුවේ තියාගන්න. හරි. පරන්නට දාන්න ඒක. OC කියන්නේ A ධන 2යි. يعني OC කියන්නේ A ධන 2යි. ඔයාලා දන්න දෛශික දෙන්නේ කොහොමද? A ධන ඕලිනන් කියන්නේ දැන් OC. OC කියන්නේ මේ වගේ තැනක තියෙන්නේ. OA ධන 2යි B. මේ වගේ දෙගුණයක්. එතකොට මෙන්න මේ වගේ තැනක තමයි C තියෙන්නේ. තේරෙනවද කියන එක? O වලින් පටන් ගන්න එහෙනම් OA පටන් ගන්න තියෙන්නේ O වලින්. OC කියන්නේ A ධන 2යි B. මෙයාට සමාන්තරව මෙයාගේ දෙගුණයකින් දුරින් තමයි මෙතන ඉඳන් තියෙන්නේ 2යි B. මේක 2යි B. හරි. ඒව මාක් කරගන්න ඕනේ. ආවඩි කියන මාක් කරන්න එපා. A ධන 2යි B. T යනු BC රේඛාව. කො BC? T යනු BC රේඛාව දෙකට එක. BC කොම BC වලින් දැන් දෙක පටන් ගන්න. ඒක වෙලිපුර යන්න ඕනේ BC වත්තර දෙක එක. හරි. දෙකට එක. අභ්‍යන්තර බෙදෙන ලක්ෂයක් නම් OP. OP කියන්නේ මේක. හරි OP බව පෙන්වන්න ඕනේ. මේක වෙන්නේ OP කියන්නේ OB ධන OP සමානයි OB ධන BP. OB සමානයි OB ධන OP සමානයි OB ධන BP. OB කියන්නේ B. BP කියන එක දන්නේ නැහැ. BP ගන්න නම් BC අරන් යමුනේ. BP BC කියන්නේ මේක. මුළු කොටස් තුනෙන් කොටස් දෙකක් තමයි BB කියන්නේ BC කියන්නේ. තුනෙන් දෙකයි. BC කියන එක දන්නේ නැහැ. BC කියන්නේ BC කියන්නේ BO ධන OC. අපි දන්නේ වලින් ගන්න ඕනේ කොහොමද? ඇයි BO දන්නවා OC දන්නවා. එහෙනම් තමයි ගන්න ගියේ. හරි. BO කියන්නේ ඍණ OB. OC කියන්නේ A ධන 2යි B. එනවා B. සුළු කරන්න තියෙන්නේ මේක. මේ සුළු කරාම එන්නේ ඒ ධන B. 3ක් ගියාම මෙතන 2කින් 3යි 2 බෙදීම 3යි 3ක් ගිහලා එකක් ගියාම වෙන 3න් එකයි ඉතින් බලන්න හරියද? මෙතන වැරද්දක් තියෙනවා ඉංග්‍රීසි කොහොමද මේ දාලා දෙන්නේ. ඒකට තුනක් 3යි 2යි 5යි.
උත්තරේ වැරදුනවත් හොයාගන්න පුළුවන් වෙන පට ගාලා බලලා හරි කොහෙද වැරදුනේ කොතනින්ද වැරදෙන්න ඕනේ කියලා හිතාගන්න පුළුවන් වෙනවා. මෙතන ඍණ තිබ්බනම් මොකෝනේ? 3න් 2ක් අඩුනානේ. 5 ඉන්නේ කොහොමද? 3ට 2ක් එක්ක වුණා. මේ දෙකේ නම් තියෙනවනේ මෙතන 3 දල වෙන්න ඕනේ. ඒ හින්දා බලනවා මෙතන ඍණ තිබ්බ. ඍණ වර්ග දාගෙන ඉඳන් වැරදිලාද? හරි. හිතන්න බෑ වැඩි. 3 එකක් එළියට ගන්නවා. කොටින OP සමානයි. ඒ දන 2යි ඒ දන 5යි. හරි. OP හරිනේ. OP රේඛාව ආදිදි AB හමු වෙනවා. OP රේඛාව ආදිදි AB කරන එක තමයි AB. මෙතන තමයි R. OP රේඛාව ආදිදි AB හමු වෙනවා. හරිද? RB කො RB? RB හොයන්න කියනෝනේ. එතකොට මෙතන RB හොයන්න යනවා නම් මේ බලන්න කාරණේ මොකද? B පැත්තෙන් කියලා දෙන්නේ RB. හරි. B තව වෙලා දෙනවනේ. ගානේ බලන්න. RB සමානයි RB නියම. එහෙනම් මෙතනින් මෙහෙට ගියා. තාත් මොකෝ OP හොයලා තියෙන්නේ. බස් 2i මේ උත්තරේ වань 2i දෙන 5i බේ දෙන ඍණ k වාරයක් 2i දෙන 5i බේ තියෙනවා. හරි 2i දෙන 5i දී කියන්නේ එතනින් ආපෙන්නේ OP ට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් OP දැන් යන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවානේ. එහෙනම් RB එන්නේ B කරා කියන මෙහෙම එන්නේ. R row OB හිතලා ගන්න ඕනේ නැත්නම් ඔහි හද දැහැගෙන වටෙන් ගිහිලක් එන්න බල යන ක්‍රම ගොඩක් තියෙනවානේ. උත්තරෙත් බලන්න. B යවෙලක් තියෙනවනේ එහෙනම් OB යවෙල නැත් ඕනේ. හරි 2i දන 5i b තියෙනවා මේකෙත් තියෙනවා මේ අන්තිමකේ උත්තරයක් තියෙනවා. එහෙනම් මේ OP ට අහු වෙලා තියෙනවා. එහෙනම් B ට අහු වෙන්න OP ට අහු වෙන්න කොහොමද? මේ OP රේඛාව දිගේ යන්න ඕනේ. එහෙනම් RO දන OB. RO කියන්නේ ඍණ OR. OB කියන්නේ B. වෙන B ආගෙන ඉන්න. B මුලට ලියා ගන්න. ඍණ OR කියන්නේ OP ගෙන් යම්කිසි ගුණාකාරයක්. මම ලැම්ඩා කියලා ගන්නවා. ලැම්ඩා වාරයක් OP. හරිද? OR කියන්නේ ලැම්ඩා වාරයක් OP. OP කියන්නේ 3න් 1යි. 2යි දන 5යි B. හරි. B ඍණ ලැම්ඩා විදීම 3යි. 2යි දන 5යි B. හරිද? එතකොට බලන්න ගානේ B තියෙනවා k එකක් තියෙනව නේද? දැන් මේ මට දාලා දෙන්නේ k සමානයි ලැම්ඩා බෙදීම 3යි කියලා. එහෙම ගන්න පුළුවන් නේ. මෙයක් නියතයක් කීප නියතයක් කියලා ගන්න. හරි. යයි ගනිමු. එම නිසා RD වෙනවා B වෙන k වාරයක් 2යි දන 5යි B. දැන් හරි. දැන් RD ගත්තා B ඍණ k වාරයක් 2යි දන 5යි B. දැන් RB ට AB කියනවනේ. දැන් RB හා AB අතර සම්බන්ධයක් ගන්න ඕනේ. හරි. එහෙනම් මට දැන් තේරෙන්නේ නේද මෙතන පොයින්ට් එක අපි ගන්න එක ඔක්කොම කීයක් අසුරින්ම තියෙන්නේ. එහෙනම් මෙයාට අනුපාත ගන්න බෑ මේ පොයින්ට් එක ගන්න තියෙනවා. හරි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ලැබෙන ප්‍රිමේ දාන්න දෙනවා අනුපාත ගන්න ගියොත්. එක මේ පොයින්ට් එක හොයන්න ගත්තා එක k හොයාගන්න වෙනවනේ. k කියන්නේ මෙන්න මෙයා ගන්න ගියාම ආපු ලැම්ඩාගේ බෙදීම 3ක්. ඒ කියන්නේ මෙයා ගන්න ගියාම ආපු ලැම්ඩා. කියන්නේ මේ ලැම්ඩා ගන්නෙත් නෑ මෙතන. දැන් mu කියලා ගන්න වෙනවා. තේරෙනවද මං කියන්නේ මෙතන පොයින්ට් එක r දැන් හොයන්න බෑ අනිවාර්යෙන් එයාට rb ගන්න. rb ට ab ගන්න. එතකොට rb ට ab ගන්න r පොයින්ට් එක වගේ තියෙන්න ඕනේ. ඒක නෑ. නැත්තම් මොකද වෙන්නේ? ලැම්ඩා ප්‍රිමේ දාන්න ඕනේ. එතකොට තේරෙන්න ඕනේ දැන් rb එකක් හරිනේ. තව rb එකක් හදා ගන්න. එයා හදන්න ඕනේ ab ඇසුරේ. rb කියන්නේ මට ගතයි mu r යක් ab. AB කියන්නේ AO දන OB. හරි. මේ B ඍණේ කියලා එන්නේ හදලා ලියන්න ඕන. පිටින් ලියුවා. mu ආය B ඍණේ. RB ලා RB සමාන කරනවා. හරි. මම වැදලික මකනවා. හරි. දැන් මේක 1 මේක 2.
මට RB ට RB සමාන කරලා දැන් දැක්කද RB ම ගත්තේ මම. ඇයි දෙක සමාන කරන්න ඕනේ නේද? AD ඇසුරින් ගත්තේ. මට AD තෝන්නේ. දැන් new වලගේ ඒවා ගත්තා නම් හරිනේ. RB ට AD අනුපාතය එනවා. RB සමානයි. RB එක සමානයි දෙකෙන්. හරි. ඒකට එනවා mu r ය b ඍණ a සමානයි b ඍණ k වාරය දෙකයි ඍණ 5යි b a හරි ධන දෙකයි k එතනින් එනවා mu b වල එනවා mu ඍණ 1 ධන 5යි k හරියට ලියන්න මුල බලන්න මේ ඔක්කොම පැත්තට ගත්තේ හරි ඒ වල සම්පූර්ණ බලන්න මෙතන ඍණ mu මෙයා මෙහෙනකොට ඍණ දෙකයි k ධන දෙකයි k වෙනවා එතන AD වල b වල mu මේ ඍණ මෙහෙටම ඍණ එක වෙනවා ඍණ 5යි k මෙහෙටම ධන 5යි k වෙනවා එතකොට a අසමානයි බිඳුවයි b අසමානයි බිඳුවයි a අසමාන්තරයි b න කලින් වැලියු විදිහට ලියන්න ඕනේ ඔක්කොම ටික ලියන්නේ නැහැ. හරි. ඒක මෙහා තමයි වෙන දා එනවා මොකද්ද? ඍණ mu ධන 2යි k සමානයි බිඳුව සහ mu ඍණ 1 ධන 5යි k සමානයි බිඳුවයි. එතකොට එනවා k සමානයි mu බෙදීම 2යි. නැත්නම් mu සමානයි 2යි k. හරි. ඒතර වෙනද දාතයි 2යි k ඍණ 1 ධන 5යි k සමානයි බිඳුවයි නේ. කියනවා 7න් 1යි. හරි. කියනවා 7න් 1යි. k 7න් ආවේ mu කියන්නේ කීයද? දෙක බෙදීම හදන දෙකට හතම පාදයක් දෙන එකෙන් තමයි. ඒතර අපි දන්නවා මෙතනින් ගත්ත RB සමානයි mu වාරයක් AB නේ. මෙතනේ මාපාංක ගන්න. මෙයා මෙතන මේ ආශය කරනවා. දෙක බෙදීම 7යි AB. හරි දෙකේ මාපාංක ගන්න ඕනේ. හරි. එතන මෙයා ඉන්න RB AB වෙනවා R B බෙදීම AB. හරි. RB බෙදීම දෙක බෙදීම 7යි. ලියන්න පුළුවන්. R B ට දෙක බෙදීම දෙකට 7යි. හරි. ඒකට මම ගණන් දැන් 5ක් වගේ ඇදුවා. හරි. හරි. දැන් එතකොට මම දෛශික පාඩමේ බහුතරයක් කරා පාර්ට් 3 වෙනකම් කරා. දැන් පාර්ට් 4 එකේ තියෙන්නේ තිත් ගුණෙදී. ඒක පට්ට වැදගත්. හරි. ඒක වැදගත් කියන අනිවාර්යෙන් ගානක් අහනයි භාගෙදී ගොඩක් දුරට අහන කිසි ප්‍රශ්නයක් හරි කොහෙන් හරි අහනවමයි තිත් ගුණෙදී. අනිවාර්යෙන් මේක කරන්න 4 වීඩියෝ එකක් අනිවාර්යෙන් සහභාගී වෙන්න ඕනේ. කියන්න ඕනේ මේ ලෝගෝ එක මම ටිකක් අසින්වලත් වෙන තමයි මේ PDF කරේ. ඒක අර කලින් වගේ කෑ ගහලා හයියෙන් කතා කරලා වැඩි කරන්න බැරි වුණා. හරි මනත් ඒක තේරුණා. උනාට මම උපරිම මගේ දේ කරා. ඒවා බලන්න ඒතකොට මම උන්ගේ අර ලැම්බ්ඩිනු ක්‍රමයේ දාන්න තැන් හරියට විස්තර කරා. හරි. ඒකට කෙටි ක්‍රම වලින් ගන්න හැටි කියලා දුන්න කෙටි ක්‍රම කියන්නේ ඔයාලට හිතන විදිය. මම ගොඩක් වෙලාවට කියලා දෙන්නේ හිතන විදිය. හරි. ඒක ඔයාලට පුළුවන් වෙන එක ගානක් හරි හිතන විදිය අල්ලගත්තා නම් අනික් ගණන් නැතත් يعني අනික් ගණන් බලන්න දෙයක් නැහැ. ඔයාලට එකපාරෙම හිතන විදිය අල්ලගත්තොත් ඕන ගණනක් ඔයාලට දාගන්න පුළුවන්. ගණන් කටපාඩම් කරන්න බෑ. මැක්ස් ලියන්න ඕන. හරි. ඒක දැන් මූලිකදීදී මම හැම වෙලෙම try කරන්නේ හිතන විදිය හදන්න. හරි මම full try එකක් දෙනවා. ඉතින් අර වීඩියෝ එක පොඩ්ඩක් පහුවෙනවා ඒක අසනීප තත්ත්වයේ හින්දා. මොනවාට ඉස්සරහට එහෙම වෙන්නේ නැති වෙන්න මම මේක බලා ගන්න පුළුවන් විදියට හරි. ඒතකොට මෙහෙමයි. ඉතින් අනිවාර්යෙන් බලන්න part 4 එක ඉක්මනින්ම දාන්න. හරි. Thank you.